හේතු භවවා තේසං හේතුං තථාගතෝ ආහ තේ සංචයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ. විහාරස්ථානයේ වැඩ වාසය කරන සදා වන්දනීය පූජනීය ධම්මකාමී ධම්මානුදර ධම්මානුධම්ම පටිපන්න සිල් ගුණවත් මහා සංඝරුවනින් පාද නමස්කාර පූර්වකව අවසරයි. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණගරුක වාසනාවන්ත පින්වත්නි, මනුෂ්‍ය ජීවිතය කියලා කියන්නේ අපිට සෙල්ලම් කර කර ඉන්න ලැබිච්ච තැනක් නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව මනාව කෙනෙක් පිරික්සලා සියුම්ව මේ තථාගත ධර්මයේ තතු අවබෝධ කරගන්න උත්සාහ කළොත් ඒ අත්තන්ට තේරෙනවා මගේ පින්වත්නි, මේ ලැබිච්ච ෂණ සම්පත්තිය මේක මහා පුදුම භාග්යක්. මිනිසත් භවය, ඊට සම්මුඛව ලැබිච්ච බුද්ධෝත්පාද කාලය, සද්ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍රයන්ගේ අසුරු මිසුරු කිරීම, ඒ විතරක් නෙමෙයි. ඒ ධර්මයේ හැසිරෙන්න කැමති හිතක් ලැබීමත් ආශ්චර්යයි. ලැබිච්ච හිතට අනුග්‍රහය පිණිස දිවයිනේ විවිධ තැන්වලින් නේද අද වෙනකොට කොයි තරම් මේ ධර්මීය ලෝකයට ඇවිල්ලා තියෙනවද? ඉස්සර මගේ පින්වත්නි සමහර තැන්වල කතාවල සඳහන් වෙනවා මේ අනුරාධපුර පැත්තේ බණක් අහන්න තිස්ස මහරාමිදන් පයින් ගියපු කතාව. එතකොට මගේ පින්වතුන්ලා හිතන්න අනුරාධපුරේ බණක් තියෙනකොට තිස්ස මහරාමිදන් පයින් කරත්තවල ගියා කීවහම නේද සිකුරාද බණ අහන්න සවුන්දවත් පිටත් වෙන්න ඕනේ. ඊළඟ ආපහු බ්‍රහස්පතින්ද විතර තමයි ගෙදර එන්න වෙන්නේ. මේ එක පැයක දෙකක බණක් අහන්න. අද නේද අද යන්නකෝ අන්තර්ජාලයට කැමැති ස්වාමීන් වහන්සේ නමකගේ කැමැති බණක් කැමැති වෙලාවක අහන්න පුළුවන්. රැයක් එකපාරක් අහලා තේරුම් නැති වුණා ආයෙත් අහන්න පුළුවන්. සමහර ස්වාමීන් වහන්සේලාගේ ධර්මදේශනා විලාසියත් එක්ක හිමින් ටිකක් දේශනා කරනවා. සමහර ඉන්නවා මේකට ටිකක් කැමැති මදි. එයත් අන්ට බලන්නකො මේ තාක්ෂණයේ දියුණුව ටිකක් වේගවත් කරලා අහන්න පුළුවන්. ස්පීඩ් එක වැඩි කරාම සාමාන්‍ය කේනකට වඩා දෙගුණයක් වේගින් ධර්ම. එතකොට පැයේ බණ අහන්න යන්නේ පැය භාගයයි. නේද? මේ වගේ පින්වත්නි පුදුමාකාර ලාභයක් මට හිතෙනවා වෙලාවක අපරාධ මේක ලැබුණේ මේ විදිහට කියලා. ඇයි? අන්ධයන්ට මණික් පෑගුණාට වැඩක් තියනවද? ඇයි අන්ධයන්ට මණික් පෑගුණාට වැඩක් නැත්තේ? අන්ධයාට මණික් පෑගුණාට අන්ධයා දන්නේ නැහැ අපිට මේ පෑගුණේ මණිකක් කියන්නේ. ඒ වගේ පින්වත්නි මට හිතෙනවා අපි දැන් වසර ගණනක් ධර්ම දේශනා කරනවා. බොහෝ පිරිසක් ධර්මයේ ශ්‍රවණය කරලා නැවත වාරයක් අපිට කතා කරලා තියෙනවා. ඒ කතා කරනකොට අපි භාවනාවන් කියලා දීලා තියෙනවා. මේවා කරලා බලලා අත්දැකලා නෙමෙයි පින්වත්නි, නිකන් ධර්ම රැල්ලක් තමයි ලෝකේ තියෙන්නේ. ඒක තමයි ඇත්ත කතාව. අපි ඒක පිළිගමු. නිකන් බන රැල්ලක් තියෙන්නේ ලෝකේ. හරියටම කීවොත් පින්වත්නි මේ නිකන් ඒක සාමාන්‍ය දෙයක් වහටපත් වෙලා නේ. දැන් මගේ පින්වතුන්ලා බලන්නකෝ. අපි ගෙදරක බණක් කියවන්නේ එක්ක 7 දවසක් එන්න ඕනේ. නැත්තම් 3 මාසයක් එන්න ඕනේ. නැත්තම් අවුරුද්දක් ඔය වගේ කෙනෙක් මැරිලා ඒකත් අර ධර්මාවබෝධය කිරීමේ බලාපොරොත්තු වෙන්නේ මේ අරයා මැරිලා ප්‍රේතෙක් වෙලා අපිට කරදර කරයිද දන්නේ නැහැ. ඒ නිසා කොහොම හරි පින් දීලා මේ ප්‍රේතයා වෙලව ගන්න ඕනේ කියන සංඥාවෙන් දෙනවා මිසක්. අනේ අපි ප්‍රේතෙක් වෙයිද දන්නේ නැහැ ඊළඟ ජීවිතේ. එතනින් මිදෙන්න ඕනේ කියලා බනහන පිරිසාරුයි. ඒ නිසායි මං කියවේ මේ මැනික පෑගිලා තින්නේ මගේ රත්තරන් පින්වත්නි අන්ධය ගොඩකට. ඔක තමයි ඇත්ත. කරන්න දෙයක් නැත. ඇස් ඇත්තේ නමුදු ජීවත් වෙන්නේ අන්ධයන් වගේ. හරි. බොරුද කියලා මගේ පින්වතුන්ලා බලන්න. මම මෙහිම කියන්නේ තාම වගකීමෙන්. මොකද අද තරම් භාග්යක් මගේ පින්වත්නි ඔබට ආයෙත් කවර කාලයකවත් මේ මනුෂ්‍ය ජීවිතය ලබන්න බෑ. බලන්න මොන තරම් ධර්මයේ දේශනා කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවද කියලා. ඔය ස්වාමීන් වහන්සේ නමකකින් දෙනමකකින් ඔබ අහලා බැලුවොත් ඔය ධර්ම ප්‍රචාරී කිරීම කොයිතරම් අමාරුද කියලා වයින් කරපු බෝනික්ක වගේ.
සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා වාහනේම තමයි ජීවිතේ ජීවත් වෙන්න දාන්නේ වළඳන්නෙත් වාහනේ. වළඳලා අත සෝද ගන්න වෙන්නෙත් වාහනේ. සතපෙන්නෙත් වාහනේ. මේ තරම් කැපකිරීමක් කරලා බණ කියන ස්වාමීන් වහන්සේලා දැන් වර්තමානයේ ඉන්නවා. බොහෝම කෙනෙක් දෙන්නෙක් නෙමෙයි කී තරම් පිරිසක් නේ නාලිකා බලන්න. ඉස්සර ගුවන් විදුලියකින් බණක් කියනවා කියනකොට පින්වත්නි කට්ටිය ඇන්ටනා කරකවගෙන ඕවා ඉස්සරහා ඉඳ ගන්නවා කියලා අහන්න. දැන් ඕන වෙලාවක යනවනේ. 24ෙම. ඒක ගානක් නැති වෙලා. හැබැයි පින්වත්නි මේ මහා ලාභය ලැබිච්ච වෙලාවේ මම මේ කියාගෙන එන්නේ. බලන්න ඔබට තේරෙනව නේද ඔබ දෙයක් අතහැරලා කියලා. ලැබිච්ච වෙලාවේ ඔබ තේරුම් ගත යුතු පළවෙනි කාරණාව තමයි මිනිසත් භවය කියන එක తాවකාලික එකක් කියන එක. ඕක තේරුම් ගත්තේ නැතිකම තමයි ලොකුම හෙණයකට හිටලා තියෙන්නේ අපේ අයට. පින්වත්නි මේ මනුස්ස ජීවිතයේ ස්වභාවය මෙහෙම තේරුම් ගන්න. මේක නිකන් తాවකාලිකව ලැබිච්ච අම්බලමක් වගේ. අම්බලම් දැකලා තියෙනවද? කොහොමද අම්බලම් මොනවද? අම්බලමක් කියලා කියන්නේ පින්වත්නි දුර ගමන් යන අය වෙහෙස වුණාම විවේක ගන්න ගොඩ වෙන තැන. ඔය අම්බලමේ අපි විතරක් නෙමෙයි ඉන්නේ. තවත් එක එක කුරුණෑගල පැත්තෙන් ආපු අය, අනුරාධපුරේ පැත්තෙන් ආපු අය, මාතරින්දන් ආපු අය එක එක ඉන්නවද නැද්ද? ඉන්නවා. අපි ඔය අම්බලමට යන්නේ ස්ථීර නවාතැන් ගන්නද? తాවකාලිකවද? ඒ නිසා අපි ඔකේ ඔප්පු හොයන්නේ, වැටයිනි බඳින්න යන්නේ. ධනේ තුන් නැත්නම් යාළු මිත්‍රකම් ගොඩ නගාගෙන ඒකෙම läගලා ඉන්න අදහසක් අපේ නෑ. මේ අනවරාග්‍ර සංසාර ගමන ගෙවාගෙන යන අපි අවීචී ආදී අනන්ත නිරයවල් වල දුක් විඳලා, പ്രേත ලෝකවල වල දුක් විඳලා, තිරසන් ලෝකවල වල දුක් විඳලා, මනුස්ස ජීවිතය කියන අම්බලමට ගොඩ වුණේ පින්වත්නි අවුරුදු 60ක් 70ක් පුංචි විවේකයක් ගන්න. එනවා. දැන් ඔබ විවේක ගන්නවද නැත්නම් මොකද කරන්නේ? හුස්ම ගන්නවත් වෙලාවක් නෑ හම්බුනේ. විවේක ගන්න ලැබිච්ච ජීවිතය මොකද වෙලා තියෙන්නේ? හිර වෙලාද නැද්ද? විඳවනවද නැද්ද? බලන්න. ගත්ති මේ ජීවිතේ ලැබුණේ පොඩි විවේකයක් ගන්න. මේ මනුස්ස ජීවිත මේ අම්බලමේ තියෙන භයානක නීති දෙකක් තියෙනවා. මොකද්ද? එනකොට මොකුත් ගේන්නත් බෑ. මේ අම්බලමේ තියෙන පළවෙනි නීතිය. මොකද්ද? එනකොට ගෙනවද එනකොට මොනවා හරි. ගියාත්මේ පැදපු වාහනේ යතුරු මිනේ ගහගෙන ආවද? ගෙදර ඔප්පුව අඩුම ඇඟේ නූල් පොටක්වත්. ගියාත්ම හිතන්නකො මගේ පින්වත්තුලාගේ මිනිහ වලදැම්මේ රත්තරන් ඇඳුමකින් කියලා. මේ ආත්ම වෙනකොට රත්තරන් කෙන්ඩක් තියා නූල් පොටක්වත් ඇඟේ තිබ්බද? නම් පළවෙනි මේ මනුෂ්‍ය අම්බලමේ නීතිය තමයි කිසිම දෙයක් ගේන්නත් බෑ. විධායක බලතල. දෙවෙනි භයානක නීතිය තමයි කිසිම දෙයක් ගෙනාවෙත් නෑනේ. ඒ නිසා කිසිම දෙයක් අරගෙන යන්නත් ඔක තේරුම් ගන්න. මේ ජීවිතය ආදරය කරන ගෙවල් දොරවල් යාන වාහන ඉඩම් කඩම් දූ දරුවෝ අඹු දරුවෝ වතු පිටි මේ සියල්ල පින්වත්නි මේ తాවකාලික නවාතැන් ඵලයේ අවුරුදු 60කට 65කට 70කට පරිහරණය කරන්න ලැබිච්ච ඒවා මිසක් මං කියන්නේ ඕවා පරිහරණය කරන්න අපි කවදාවත් භාග්‍යතුන් වහන්සේ කියලා නෑ ගිහි අයට මොනරු වගේ ඉන්න කියලා තියෙන්නේ ප්‍රේම් ගාන්ට පවුඩර් ගාන්ට කරාබු එකක් බැරි නම් කන වැහෙන්න දාගන්න සමහරව එහෙමත් ඉන්නවා. හැබැයි ඔබ තේරුම් ගත යුත්තේ තමයි ඒක තේරුම් ගන්නේ නැතිව දැම්මොත් තමයි ඔගේ ප්‍රශ්නේ තියෙන්නේ. කිසිම දෙයක් ගෙනාවෙත් නෑ වගේ කිසිම දෙයක් ගෙනියන්නෙත් නෑ කියන එක මතක තියාගන්න. දැන් අද සමහරව ඉන්නවා වාහන අරගෙන පිටවත් වහලා තියන්නේ. බස් එකේ යනවා ටැක්සි වල යනවා. අර අපුත්තක සිටුවරු වගේ ඉන්නෙත් 60ක් විතර. 30ක් 40ක් බොහොම අමාරුවෙන් ජීවත් වෙලා අවුරුදු 20ක් ඉතුරු 20 හරි කාර් එකක යනවා කියලා ගන්නවා. ගත්තු දාපටන් වහලා. ඒවට කියන්නේ අර අපුත්තක සිටුවරුන් මහා දන සිටුවරු වගේ දන් දෙනකොට සකසලා දීලා නැහැ. ඒ නිසා ලැබුණාට පරිහරණය කරන්න බෑ. එහෙම වෙනව නේද? දැන් සීනි හැදුනාම කේක් ලැබුණාට වැඩක් තියෙනවා. එයි ගියාත්මේ දීපු නිසා කේක් ලැබුණා. සකසා දුන්නේ නැති නිසා අනී සීනි හැදිලා. කේක් කුට්ටි ලැබුණත් වැඩක් නැහැ. කන්න පින් කරලා අපි ඒවට කියනවා අතට ගත්තු දේ කටට දාගන්න. අන්න සකසලා දීලා නැහැ. එහෙම ඇත්ත නැද්ද ලංකාවේ? ඉන්නවා. එනිසා පින්වත්නි මතක තියාගන්න මේ ජීවිතේ ලැබිච්ච දේවල් පරිහරණය කරන්න. ඒකේ ප්‍රශ්නයක් නෑ. ප්‍රත්‍යවේක්ෂාවෙන්. මා මේ ආහාරය ගනු ලබන්නේ නේද වර්ණය ඇති කර ගැනීම පිණිස නොවේ. පුරුෂ මදාදිය වඩනු පිණිස නෙවෙයි. බලන්නකො භික්ෂුවක් දානි වළඳන විදිය කටක් පාසා
වත් පිටක් පාසා ප්‍රත්‍යවේක්ෂාවෙන් දාන්නේ වළඳන භික්ෂුව කිසිම වෙලාවක මේවා කණ්ඩ හාමුදුරුවනේ සුදු වෙනවා. ගියත් අපිට කියනවා. මහත් වෙනවා මේවා කණ්ඩ. ඇස් පේනවා. භාග්‍යතුන් වහන්සේ කියලා තියෙනවා ඇස් දෙක තප්පරයක් පාසා අනිත්‍ය වෙනවා කියලා දකින්න කියලා. භික්ෂුව මේ බොහොම අමාරුවෙන් කෙලස් ධර්ම යට කරගෙන එහෙම වළඳන්න යනවා. ගිහි පිංගතුල ඇවිල්ලා කියනවා හාමුදුරනේ මේවා වළඳන්න හොඳට ඇස් පේනවා. ඔබට මං කියන එක තේරෙනවද? ඇඳුමක් අඳින්න ලස්සනට අඳින්න පිළිවෙලකට සෝඳ චුට්ටක් ගහලා කමක් නැහැ. හැබැයි පරිහරණය කරන්න මම මේ සුවඳ ගහන්නේ මම තමයි කෙනා කියලා ලෝකයට පෙන්වන්න නෙමෙයි මගේ ගඳ අනිත් කෙනාට දැනුනොත් හොඳ නෑ කියලා සිතුවිල්ල. එහෙමයි සුවඳ ගහන්න ඕනේ. ඔබට පේනවද මේ ජීවිතය හරි ලස්සනයි කියලා? පින්වත්නි මේක හරියට ලස්සන බත් එකක් වගේ. ඕනම ලස්සන බත් එකක් කැත විදියට අනාගත්තොත් මොකෝ වෙන්නේ? පිළිකුල්ද නැද්ද? දැන් පින්වත්නි පාත්‍රයේ දානේ වළඳනකොට හරිද? පින්ඩපාත යනවනේ ස්වාමීන් වහන්සේලා. මේ ස්වාමීන් වහන්සේ නමකගේ ජීවිතේ හරි පොදුමයි පින්වත්නි. පියවරක් සැතපෙන වාරයක් පැන් පහසුණත් යොමු කරන්නේ නිවනට. මගේ පින්වතුන්ලා හිතන්න ඔයත්තන්ට නාන ගමන් නිවන් යන්න පුළුවන්. බෑ. ඒ භික්ෂුන් වහන්සේ නමක් ඒකනේ ඔයත්තෝ නානවා ස්වාමීන් වහන්සේ. මොකද කරන්නේ? ඔයත්තෝ කනවා ස්වාමීන් වහන්සේ. ඔයත්තෝ යනවා ස්වාමීන් වහන්සේ. ඔයත්තෝ නිදියනවා ස්වාමීන් වහන්සේ නම. මේ වචන දෙකේ වෙනස බලන්න. ඔයත්තෝ කාගෙන යනවා මේවත් හොඳ යම්මේ තව පරිප්පු ටිකක් ගේන්න අර වගේ ස්වාමීන් වහන්සේ කොහොමද කරන්නේ? ලැබුණේ මොනවද? ලැබිච්ච දේ සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා ගිහි කාලේ කවදාවත් රතුබත් අත තියන්නේවත් නැහැ. හැබැයි පැවිදි වෙච්ච දාපට මොනවද ලැබෙන්නේ? අර ස්පිරිතාලේ කෑම වේලවා. එපා කියන්නෙත් නැහැ, තරහ වෙන්නෙත් නැහැ, රණ්ඩු වෙන්නෙත් නැහැ. ජීවිතේට වම්බටු වලට අත නොතියපු ස්වාමීන් වහන්සේලා පැවිදි වෙලා ෂෝක් එකට වම්බටු වළඳනවා. ඇයි? උන්වහන්සේ පැවිද්දත් එක්ක ජීවිතයට ගන්නවා මහා පණිවිඩයක්. මම මේ ආහාරය ගනු ලබන්නේ බ්‍රහ්මචර්යාවට අනුග්‍රහ පිණිසයි. එහෙම නැත්නම් මගේ දිව පිනවන්න ගන්නම නෙමෙයි. මේ ඔය බත් පිට ගන්නකොට උන්වහන්සේ කල්පනා කරනවා මගේ මේ කුණු අත ගෑවිලා මේ බත් පිට පවා පිළිකුල් භාවයටපත් වෙනවා. එතකොට මගේ මේ අතේ කොච්චර කුණු ඇද්ද? අන්න බලන්න පිළිකුල් උපදිනවා. ඊට මේක වළඳනකොට උන්වහන්සේ කල්පනා කරනවා මගේ මේක මුවට ගියාට පස්සේ දැන් මේක ආයි එළියට ගත්තොත් කොහොමද? මුවට ගිය බත් පිටක් ආයි එළියට අරන් බලන්න. මං කියන්නේ එකපාරක් කරලා බලන්න ජීවිතේ. බලු වමනේ ගොඩක් වගේ වෙලානේ. ඒකයි කණ්ඩතිය අපිටවත් කන්න පුළුවන් දාපහු. උන්වහන්සේ මේක අරගෙන බලන්නේ නෑ ඔයත් වගේ. ප්‍රත්‍යවේක්ෂාව තියෙන මේක කටට දාගත්තට පස්සේ බලු වමනේ ගොඩක් වගේ වුණා. මේක ශරීරය ඇතුළට ගිහිල්ලා පැය 4ක් යනකොට අසූචි ගොඩක් බවට පත් වෙනවා. ඊට පස්සේ අසූචි ගොඩක් බවට පත් වෙලා මේක එළියට යනවායි කියලා පින්වත්නි කල්පනා කරන ස්වාමීන් වහන්සේ දාන්නේ වළඳලා ඉවර වෙනකොට නැගිටින්නේ පුදුමාකාර විදර්ශනාවකින්. උන්වහන්සේ දාන්නේ වළඳලා ඉවර වෙලා ඊළඟ පාර ගිහිල්ලා භාවනාවට ඉඳගත්තාම දාන්නේ වළඳද්දි කරපු මනස්කාරයත් හේතු වෙනවා. බලන්න මේ පැවිද්ද වෙනස. පේනවද පැවිද්ද කියන්නේ කොතනද කියලා? දාන්නේ වළඳලා ඉවර වෙන්නේ පුදුමාකාර විදර්ශනාවකින්. සැතපෙන්නේ පුදුමාකාර හෙට උදේ වෙනකොට නැගිටින්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ඔයත් එහෙමද නිදාගන්නේ? හෙට උදේටත් වැඩට යන්න එපයි. අපේ අද දවසේ අරක මට දුන්න වදයක් මං එල්ල ගන්නම්කො හෙට උදේට ද්වේෂයෙන්, රාගයෙන්, මෝහයෙන්. භික්ෂුව එච්චර බරක් නැහැ. රැකගන්න ඉඩම් නැහැ. පවරන්න දරුවෝ නැහැ. පෝෂණය කරන්න බිරින්දෑවරු නැහැ. අතුපතු ගහගන්න ගෙවල් දොරවල් නැහැ. සේනාසනේ අතු ගාන්නේ. ඔයත් ගෙදර අතු ගන්නවද අනේ මට මේකෙන් නිවන් යන්න පිං ලැබේවා කියලා. එතකොට දන්නවද ස්වාමීන් වහන්සේ නමක් වත් පිළිවෙත් කරනවා. වත්තන්න පරිපූර්ණතෝ සීලං පරිපූර්ණති. අසුද්ධ සීලෝ දුප්පඤ්ඤෝ දුක්ඛාන පරිමුංචති. ස්වාමීන් වහන්සේ නමක් බෝධියක් අතු ගන්නකොට සමහර අපදාන කතාවල තියෙනවා මේ බෝධියක් අතු ගාලා පින්වදින් කොළ 4යි අයින් කරලා තියෙනවා. කල්ප ගණන් දිව්‍ය තලවල උප්පත්තිය ලැබපු කතා. එතකොට මගේ පින්වතුන්ලා හිතන්නකෝ මේ ස්වාමීන් වහන්සේ නමක් බෝධි අතු ගන්නකොට කුටියට පාරක් අතු ගන්නකොට කුටි අතුපතු ගන්නකොට කුටි අතු ගන්නේ සංඝසතු කොට පූජා කරපු කුටිය. මහා කුසලයක් වඩාගෙන මේ සංසාරික ජීවිතේ කෙලවර කරන්න එකයි ගිහියෙක්ට වඩා ගිහි පින්වතුන්ට වඩා භික්ෂුවකට මේකේ අවකාශය ලැබෙනවද නැද්ද? ලැබෙනවා. මම මේ කියාගෙන ඉන්නේ ඇත්තටම භික්ෂුවට අදාළ කාරණාවක් නෙමෙයි. නමුත් මේ වෙනස ඔබට පෙන්වන්නත් ඕනි. මොකද අද කාලේ මේ මිනිස්සුන්ගේ කතිකාවතක් තියෙනවා. 4 කේන්දරේ පාළු වෙච්ච අය තමයි නැද්ද එහෙම?
ඔයත් තහන නේද? දැන් බලන්න මං කීවේ හතර කේන්දරේ පාළු වෙච්ච කතාව විතරයි. ඒක ඔබ නේද කිව්වේ ශාසනයට කියලා. එහෙම කරන්න එපා. ඇයි? හතර කේන්දරේ පාළුයි කියන්නේ හොඳ නැහැ කියන එක නෝයි. හතර කේන්දරේ පාළු කෙනෙක් ශාසනයට ආව මොකෝ වෙන්නේ? මේක පාළු කරනවද නැද්ද? පාළු කරනවා. ඇයි මේක ඉගෙන ගන්න තියෙන්නේ අභිධර්මය. චිත්ත චෛතසික රූප නිබ්බාන කියන විවිධ පින්වත් විවිධ ප්‍රභේද. පාළි. විනය පිටකේ බැලුවාම මන් දන්නේ කවදා කියවල ඉවර කරගන්නද කියලා. සූත්‍ර පිටකය ගත්තාම කොයිතරම් ධර්මස්කන්ධය රාශියක් තියෙනවද? දැන් හතර කේන්දරේ පාළුයි නම් අපි කියන්නේ නිකන් කේන්දර කියන එකක් නෑ. ඔයත් හිතන් ඉන්නේ මේ කිසිම දෙයක් බැරි අය ශාසනයට. එහෙම නෑ. මේ ශාසනයට දෙන්න ඔබේ ගාව බිහි වෙන දක්ෂම පුතා. ඒකයි කෙනෙක් පැවිද්දට යනකොට එයාට පින්වත්නි පුදුමාකාර බාධා එනවා. ඇයි? මොකද මායයක් දන්නවා එක්කෙනෙක් පැවිදි වෙනවා කියන්නේ ලක්ෂ කෝටි ගාණක් නිවන් දකින්න අවස්ථාවක් හදා ගන්නවා කියලා. පැවිද්දෙක්ට දාන් හැන්දක් පූජා කරන කෙනෙක්. මහා මංගල සූත්‍රයේ තියෙනව නේද? සමනානංච දස්සන. ඒතම් සමනානංච දස්සන. ශ්‍රමණයාණන් වහන්සේ නමක් දැකීමම සඳහන් කරලා තියෙනවා පින්වත්නි. යම් කිසි කෙනෙක් භික්ෂුවක් දැකලා ඔන්න බලන්න මේ එක පැවිද්දෙක්ගෙන් ලෝකයට වෙන යහපත. භික්ෂුවක් දැකලා දන් දෙන්නේ නැහැ, පෑන් දුන්නේ නැහැ, වඳින්නේ පුදන්නේ නැහැ, නිකන් ඈත ඉඳන් කල්පනා කරනවා අනේ ඉතින් මහා සංඝයාණේ කියලා. එක සිතුවිල්ලයි. වැන්දද දැන්? දන් දීලාද? පෑන් දුන්නද? මොකොත් නැහැ. අනේ ඉතින් මහා සංඝයාණේ අනේ සාදු සාදු කියලා හිත ඇතුලෙන් හරි වඳිනවා. චක්කුම්මි වාත පිත්තාදී දෝෂෝ වා නොහෝති. ඒ ඇස් දෙකට සංසාරේ ජීවත් වෙන තුරු වාත පිත්තාදී දෝෂයක් නම් වෙන්නේ නැහැ කියනවා. පිළිකාවක් ඇස්වල කවදාවත් හටගන්නේ. චක්කූනි රතන විමානී උග්ඝාටිත මණික වාට සදිසානි. ඇස් දෙක රත්තරන් විමානියක ඇති වෙච්ච මණික් දෙකක් වගේ දිලිසෙන්න ගන්නවා කියලා. මේ මොනව කරලාද? භික්ෂුවක් දැකීම මාත්‍රෙන් හිත පහදා ගැනීම. හරි? මනුෂ්‍ය භවවල දිව්‍ය තලවල මහා සැප විඳිනවා කියලා සඳහන්. දැන් බලන්න එක භික්ෂුවක් දැකීමෙන් කොයිතරම් වෙනසක් වෙනවද කියලා. නීග්‍රෝධ නේද මහරහතන් වහන්සේව දැක්කට පස්සේ ඡණ්ඩාශෝක ධර්මාශෝක වුණා. ඒ නිසානේ අපිට අද තේරවාදී බුදුදහම තියෙන්නේ. තේරවාදී ත්‍රිපිටකය මේ විදිහට ආරක්ෂා වුණේ කවුරු නිසාද? එක නීග්‍රෝධ මහරහතන් වහන්සේව දැකීමෙන්. එදා නීග්‍රෝධ පැවිදි වුණේ නැත්තම් තාම ඡණ්ඩාශෝකම තමයි. වෙනද එක පැවිද්දෙක් ලෝකයට කරන මේ මහා වෙනස. ඒ නිසයි මගේ පින්වත්නි ඔබ පැවිද්දෙක්ට වඳින්න පුදන්න සුදුස්සෙක් බවට පත් වෙන්න. මේක මහා යුද්ධයක්. ලේසි නෑ. ඒ නිසා පින්වත්නි ඔය පැවිදි වෙන්නේ යනකොට එහෙම බොහෝ දෙනෙක් දැන් ඔය පින්වතුන්ලට බැඳපු විවාහ වෙච්ච පින්වතුන්ලට නම් දැන් හිතෙනවා. ඒත් මට කතා කළා නිතරම කියනවා නේ හාමුදුරුවනේ අපිට බැරි වුණානේ ගැලවෙන්න කියලා. දැන් ඇලවිලාලු. දැන් ගැලවෙන්නත් බෑ. සාක්ෂිකාරයෝ දෙන්නෙක් ඉස්සරහා ලියලා නෙගෙන ගැලවිච්ච ගමන් මොකෝ වෙන්නේ? මානව අයිතිවාසිකම් යනවා. සදන් ගැලවෙන්නත් බෑ. හදිසියවත් කෙනෙක්ට පුතෙක්ට හරි දුවෙක්ට හරි ගැලවිලා පැවිද්දට යන්න ඕනේ කියලා හිතෙනවා. කොහොමද? මොන්න තරම් පීඩාද නේ පින්වත්නි. අම්මගෙන් තාත්තගෙන් පටන් ගත්තාම සමාජයේ කියන කතා බූට් කාලාද තාමත් අහනවනේ පින්වත්නි අපේ. මොකද හාමුදුරුවනේ? උත්තර දීලා ඉවරකුත් නැති නිසා අපිත් දැන් hina වෙලා ඔන්න ඔය නිකන් පැවිදි වුණා කියලා එනවා. ඊට පස්සේ වෙනද සලකපු නැති අය කොහොමද ඊට පස්සේ සලකන්න ගන්න විදිය? වෙනද මූණ බලලා hina වුණේ නැහැ. පැවිදි වෙනවා කියලා ආරංචි ආපු ගමන් තේ දෙනවා. වෙනදට සීනියදී දෙකයි දාන්නේ දැන් 3මාරක් දානවා. ආදරේ වැඩිකමට. ඒ කවුද ඒක කරවන්නේ? ඒක කරවන්නේ පින්වත්නි මාර්යා විසින් මෙහෙයවන මාර්යාට අයිති කාම ලෝකවල තියෙන ස්වභාවය. ඕකට අහු වෙනව අර පුතා. ඊට පස්සේ කල්පනා කරනවා ඉතින් පැවිදි වෙන්න මොකටද මේ මගේ ඥාති හිත මිත්‍රාදී ඔක්කොම මට ආදරෙයිනේ. ආදරෙයිනේ කියලා අනේ ඔන්න ඔය පැවිදි වෙන්න නැතුව ගිහි ජීවිතේම ජීවත් වෙනවා කියලා හිතලා ඉන්නවා. සතියක් දෙකක් අර විදියට සලකනවා. ඊට පස්සේ මොකෝ වෙන්නේ? අපෝ මේක බොරුකාරයෙන්නේ අපිට පැවිදි වෙනවා කියොත් තේ නෙමෙයි දෙන්න වටින්නේ වතුරු කුරක්වත් දෙන්න වෙන්නේ. එතකොට ආපහු ගුණා තනකොට කාලේ ඉවරයි. පැට ගහ ගන්න පරක්කු වැඩි. එනිසා තමයි පැවිද්දෙක්ගෙන් මේ ලෝකයට වෙන යහපත. පැවිද්දෙක් කියලා කියන්නේ මහා පුදුම උල්පතක්. මම මේ කතාව කියවේ නිකන් නෙමෙයි.
මේ වර්තමානයේ ලෝකයට වෙලා තියෙන මහ වින්හෙයක් මේක. ඔයත් ඔය හිතන් ඉන්නවා ස්වාමීන් වහන්සේලාත් මේ බණ කියන්නේ අරව කරන්නේ මේව කරන්නේ මේ අපිට ආරණ්‍ය සේනාසන හදාගන්නේ අපේ වාහනවල තියෙන ණය ගවාරික ගෙවා ගන්නය අපිට හොඳ සිවුරු පරිහරණය නෑ මගේ පින්වත්. මේ ඔබේ ලයිෆ් බෝයි කැටයකට සන්ලයිට් කැටයකට ඇවිල්ලා බණ කියනවා නෙමෙයි. මේ කතන්දරේ මනුෂ්‍ය ජීවිතයේ ස්වභාවය භාග්‍යතුන් වහන්සේගේ දේශනාවෙන් භික්ෂුව වටහා ගත්ත නිසා යම් මට්ටමකට හෝ ඒ වටහා ගැනීමේ ප්‍රමාණයෙන් ඔබවත් මේ ලෝකෙන් ඈතර කරවන්න පරම පවිත්‍ර චේතනාවකින් තමයි සද්ධර්මයේ කියන එක භික්ෂුවක් විසින් ලෝකයට දේශනා කරන්නේ. නමුත් එහෙම දේශනා කරන ධර්මයක් අද ඊටාම පටුභාවයකට පත් කරලා ඊටාම පටු තැනකින් තමයි මිනිසුන් ගන්න පගේ පින්වත්නි. මේවා ගැන කියන්න ගත්තොත් ඉවරයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ පින්තුල්ල කල්පනා කරන්න මේ මනුස්ස ජීවිතය කියන එක තාමතාවකාලිකයි. දැන් කොච්චරක් ජීවත් වෙලා තියෙනවද මේ වෙනකොට? තම තමන් බලන්න. අපි දැන් ඉතින් භාගයක් විතර සාමාන්‍යයෙන් සම්මුති ආයුෂ ගත්තොත්. කියන්නේ සම්මුති ආයුෂය මේ කාලේ කීයද අවුරුදු? 60ක් 65ක් 60ක් කියමුකෝ පින්වත්නි. 60යි කියන්නේ දවස් කීයද? 360 ගාන ගත්තොත් 21600යි. එහෙනම් අපිට ජීවත් වෙන්න තියෙන දවස් කීයද? 21000. අද ගෙදර ගිහිල්ලා කැල්කියුලේටර් එකක් ළඟට අරගෙන කීයක් ජීවත් වෙලා තියෙනවද කියලා දින ගානින් හදලා තව කොච්චර දින මට ජීවත් වෙන්න තියෙනවද කියලා හදලා බලන්න. ඊට පස්සේ ඔය දවසට වේල් දෙක ගානේ කෑම වේල් තව මට කීයක් කන්න පුළුවන් වේද කියලා හදලා බලන්න. මහා ලොකු ගාණක් එන්නේ. කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වුණත් එයාට ජීවත් වෙන්නේ දවස් 36000ක් විතරයි. 360න් හැදුවොත් 36000යි. දවසට වේල් දෙක කානේ කෑවොත් එයාට කන්න වෙන්නේ වේල් 72000ක් විතරයි. බලන්න මේ ජීවිතේ කොයිතරම් පොඩ්ඩයිද කියලා මගේ පින්වත්නි. නේද? මේකේ අපි කරන්නේ මොකද්ද? මේ අම්බලමට ඇවිල්ලා මේකේ රෙස්ට් කරන්නේ නැතුව, මේකේ විවේක ගන්නෙ නැතුව, මේකෙත් අර ඉන්න කීප දෙනෙක්ක මගේ පුතාය, මගේ බිරිඳය, මගේ බල්ලය, මගේ ගේය, මගේ කාරකය කියලා මේ ඉන්න කීප දෙනා වැළඳගෙන ඉන්නවා. මේ අම්බලමේ අයිතිකාරයා තමයි මරණය කියන එක. යම් වෙලාවක මාරයා මරණය කියන එක අපිට කිව්වොත් දැන් හිටිය ඇති. එළියට කියලා මොකෝ කියන්නේ? යන්න වෙනවද නැද්ද? යන්න වෙනවා. මෙයාගේ කොහොමත් ඇග්‍රීමන්ට් එක තියෙන්නේ අවුරුදු 50යි. දැන් 50 පැනුපයි ඉන්නවනේ. ඒ අය ඔය ජීවත් වෙන්නේ නිකන් බෝනස් කාලයක්. දැන් ඉවරයි. දැන් නොතීසි දාලා තියෙන්නේ. මොකටද? ඒ වෙන්නේ බෝඩිමක්. එහෙම කියනවා නේද පින්වත්නි සමහර. වෙන සමහර බෝඩින් ඇන්ටිලා අම්මලා ඉන්නවා එහෙම කියනවා මේ දැන් හරි වෙන බෝඩිමක් හොයාගන්න. ඔබ 50ක් ජීවත් වුණා කියන්නේ ඔබේ ගෙදර බෝඩිමේ අම්මා යම් මට්ටමකට හොඳයි. දැන් නොතීසිය වල තියෙනවා. දැන් ඉවරයි. ඒ නිසා කරුණා කරලා අලුත් එකක් හොයාගන්න කියලා. දැන් ඔබ බලනවා කොහෙද එකක්වත් නැහැ. අන්තිමට පිට වෙන්නේ ධර්මශාලාව විතරයි. සෝ වැඩිපුරම පාසක අම්මලා අවුරුදු 50 60 පෙන්නට පස්සේ අපේ ඉතින් බලන්න බෑ. මේ පොඩි ළමයි ඉන්නෝනේ අවුරුදු 18 19යි. ඒගොල්ලන්ට තාම මේක තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන් ඉන්නවා අපිට තාම මේ අම්බලම ඉඩතියි කියලා. හැබැයි මගේ පුතේ මේ මනුෂ්‍ය අම්බලම මට මේ බණ ටික කියලා ආය ආරණ්‍යයට යන්න කලින් කීවොත් දැන් ඇති හිටියා යන්න කියලා. යන්න වෙනවද නැද්ද? යන්න වෙනවා. මේ ජීවිතය කියලා කියන්නේ පුතේ පින්වත්නි. පිට්ටනියක් මැද පත්තු කරපු පහනක් වගේ. ඒක පත්තු වෙන්න තියෙන ඉඩකඩද වැඩි, නිවෙන්න තියෙන ඉඩකඩද? ඇයි කොහොමද නිවෙන්නේ? හුළඟක් ඇවිල්ලා නිවෙන්න පුළුවන්. තිරේ ඉවර වෙලා නිවෙන්න පුළුවන්. තෙල් ටික ඉවර වෙන්න පුළුවන්. කාගේ හරි කකුලක් වදින්න නිවෙන්න තියෙන සම්භාවිතාවය වැඩිද නැද්ද? එහෙනම් අපි පුදුම වෙන්න ඕනේ මේක නිවුනොත්ද පත්තු වුණොත්. මේ තරම් හුළං හමලා කකුල් වැදිලා තිර ඉවර වෙලා තෙල් ඉවර වෙලා නිවෙන්න පුළුවන් පහනක් පත්තු වෙනවා නම් ආශ්චර්යයක්ද නැද්ද? පින්වත්නි මේ ජීවිතේ පපු යමාරුවක් හැදලා නැති වෙන්න පුළුවන්. මොලේ නහරයක් පොපරලා නැති වෙන්න පුළුවන්. සීනි වැඩි වෙන්න පුළුවන්. සීනි අඩු වෙන්නත් පුළුවන්. වහන්නකො වෙන ලෙඩ වැඩි වෙලත් බෑ අඩු වෙලත් බෑ. අපි ඉතින් කොහොමද ඕක තියන්නේ? ප්‍රෙෂර් වැඩි වුණත් බෑ අඩු වුණත් බෑ. එහෙමයි කියලා හැමතිස්සෙම 24 මේ පැය 24 ප්‍රෙෂර් මැෂින් එකක් ගහගෙන ඉන්න පුළුවන්. ඕක බල. අඩු වෙනවද වැඩි වෙනවද? දැන් ඔයත් අංග මේ වෙලාවේ එහෙම නෑනේ ප්‍රෙෂර් එහෙම අඩු වෙලා. කවුද දන්නේ? සපෙන් අත්ති. මේක පෙර දැනුම් දීම් නෑ. 50 පෙන්න කියලා කියන්නේ යාට කියලා තියෙන කොයි වෙලේ හරි කණෙන් අල්ලලා එළියට දානවා කියලා. ඒකවත් දැක්කේ නැත්තම් යටට ගියාට පස්සේ අර
ඉන්නවනේ යමපල්ලා කියලා කෙනෙක්. එයා අහනවා. "ඇයි දැක්කේ නැද්ද? ඈ? ඔබ දැක්කේ නැද්ද පළවෙනි දේව දූතයා? කවුද ස්වාමීනි?" එදාට අහන්න. අලුත් එපදිලා තමන්ගේම මල මුත්‍රා ගොඩේ වැතිරලා ඉන්න පළවෙනි දේව දූතයාව දැක්කේ නැද්ද? අනේ දැක්කනේ. එහෙනම් අනේ ගඩිය ගණන් ගත්තේ නැහැ. එහෙනම් අපි කරගත් එකක් නෙමෙයිනේ. ඔබ කරගත්තු එකක් නේ කියලා එයා දොර ඇරලා දෙනවා. කල්ප ගානක් අවීචයට වැටලා දුක් විඳ ඉන්න වෙයි. අපාය ආයුෂ අඩුම ආයුෂ තියෙන අපාය තමයි සංජීවය කියලා කියන්නේ. සංජීවයේ නිරය. කොච්චරද අඩුම ආයුෂ? මනුෂ්‍ය වර්ෂ වලින් අවුරුදු 80000ක් සංජීවයට එක දවසයි. ගණන් හදලා බලන්න. මනුෂ්‍ය වර්ෂ වලින් අවුරුදු 80000ක් සංජීවයට එක දවසයි. එවැනි 80000 ඒවා එකක් නේ. එවැනි 30ක් මාසයයි. එවැනි 12ක් අවුරුද්දයි සංජීවයේ ආයුෂ. එවැනි අවුරුදු 1ක් 2ක් 3ක් නෙමෙයි 500ක් කියලා සඳහන්. මනුෂ්‍ය වර්ෂ වලින් ගත්තොත් කෝටි 1440ක් විතර වෙනවා. ගණන් හදලා බැලුවම කැල්කියුලේටර් වල ඉඩ මදි. බින්දු ගානෙන්. සයිතින් ඒ වගේ තැනකට ගියොත් මේ ජීවිතෙන් පස්සේ මන් දන්නේ පින්වත්නි ඔබට පරාජිතය වගේ ආපහු සැරයක් භවගාමී ගමනේ දුක් විඳ යන්න සිද්ධ වේවි. අනිත් එක තමයි මේකේ තියෙන පින්වත්නි ඊටාම භයානකකම තමයි වීචයට වැටුණා කියලා හිතන්නකෝ. പ്രേත ලෝකයට වැටුණා කියලා හිතන්නකෝ. තිරිසන් ලෝකයට වැටුණා කියලා හිතන්නකෝ. දැන් අපිට ඒ ජීවිතවල දිගින් දිගටම දුක් විඳ යන්න වෙනවද නැද්ද? ආයි කවදා විතරද ගොඩ එන්නේ? අවීචයට වැටුණොත් සඳහන් කරනවා අපායකට වැටුණොත්. ඒ අපායෙන් ආපහු ගොඩ එනවයි කියන එක මගේ පින්වත්නි කන කැස් බෑවා විය සිදුරින් එළිය බලනවාටත් වඩා දුර්ලභයි කියලා. ඔය උපමාව දැන් දන්නවා මගේ පින්වතුන්ලා. කන කැස් බෑවෙක් කියන්නේ කැයි තින්නේ කැස් බෑවට විය සිදුරකින් අහස දකින්නවා වගේ අවුරුදු 100කට වතාවක් විතර ඒ කැස් බෑ උඩට එන්නේ. මිනිස්සෙක් විසික් කරන වියගහක් පාවෙලා ගිහිල්ලා අර අවුරුදු 100කට එක වතාවක් උඩට එන කන කැස් බෑ වගේ පේන හැ පැත්තට අර වියගහ එකතු වුණොත් කොහොමද? වෙන්න පුළුවන්. වෙන්න බෑ පිටින් එක තප්පරෙන් ඕක මග හැරෙන්න. ඒ වගේ තමයි නිර්යාදී තැනක උප්පත්තිය ලැබුවොත් මගේ රත්තරන් පින්නද කිසිම දවසක ආපහු ගොඩේමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ ටික කීවේ මේ සංසාරික බය දකින්නේ නැතුව කොච්චර බණ ඇහුවත් වැඩක් නෑ. මගේ පින්නන්නේ ඔබ දන්නවද? ඔයක තමයි දුක දැනගන්න ඕනේ. මේ ජීවිතේ දුකක් කියන එක දකින්න ඕනේ. ඔය යම්කිසි භවගාමී දුක විතරයි. ඔයට අමතරව තව තියෙනවා. ඉතින් පැය එකමාරක් දෙකක් ඇතුලේ මේ ඔක්කොම කියන්න කාලයක් නෑ මගේ පින්වත්නි. මේවා මහා වීරියෙන් හොයන්න. උත්සාහයෙන් හොයන්න, පොත්පත් පෙරලන්න, බණ අහන්න. සංස්කාර පෝෂණය කිරීමේ දුක, සංස්කාර දුක, සංකත දුක කියලා හඳුන්වනවා. සංකත දුක, විපරිණාම දුක, ਸੰతాප දුක, පීලන දුක කියන සතර දුක්ඛ දුකෙන් සංස්කාරයන් වෙලී තියෙනවා. ඔන්න දුක්ඛ සත්‍ය. මොකද දුක්ඛ සත්‍ය කියලා කියන්නේ? සංකත දුක. දන්නවද මම මේ කියන ඒවා? දන්නවද සංකත දුක කියන්නේ මොකද්ද? දන්නේ නැහෙනි. කියන්නේ මෙච්චර කල් බණ අහලම නෑ. බණයි කියලා මොනවද අහලා තියෙන්නේ? බණ අහලා තියෙනවා සයින්ස්ලා මේවා කියලා තියෙනවා. ඔබ හොයලා තියෙන්නේ ඒවා නෙමෙයි. අපි මොන කාර්යකේද දන්නේ. ඔයත් දුවන රේස් එකේ මිදලා ඔය රේස් එකක් කියලා දැකලා දුවන වැඩක් නෑ කියලා දැකලා අඩියක් පස්සට තියාගත්ත යතිවරු ඕන තරම් ඉන්නවා. කොහොමද අඳුනගන්නේ? මෙන්න මෙහෙමයි. හරි. ඔළුවෙන් රැස් විහිදෙනවා. යනකොට යන්නේ අහසෙන්. ඉන්නේ බිම බලාගෙන. hina වෙනකොට දත් ටිකවත් පෙන්වන්නේ නැහැ. එහෙමද? එහෙම පින්වත්නි. හැබැයි එහෙම කෙනෙක් ඔයත් දැක්කොත් නිකන් ඔයත් හරි කැමති මේ මට මේ මේව නැතුව බොරුවට අපි ඈත ගැඹුර කතා කරලා වැඩක් නෑ. මේ අඩුපාඩු හඳුනගන්න. ඔයත් දකින්න ඔන්න පන්සලකට ගියාම ආමුදුරෝ ස්වාමීන් වහන්සේ පාත්‍රෙත් අරගෙන ඕම බිම බලාගෙන ඇවිල්ලා ආයිත් යනවා. ඔයත් ගෙදර ඇවිල්ලා මොකෝ කියන්නේ? අද ගිය පන්සල දන්නේ ආමුදුරෝ පුදුම සිල්වන්තකමක් තියෙන මේ ආන්න සීලය මැන්නේ කොතනින්ද? බාහිර ස්වરૂපයෙන් සීලය මැන්නේ පිළින්දවත්ත මහරහතන් වහන්සේව දැක්කනම් ඔයත් කවදාවත් පිළිගන්නේ උන්වහන්සේ රහත් කියලා. ඇයි? කතා කරලා තියෙන්නේ වසලයා කියලා. වසලයා මෙහෙට වරින්.
වසලය ඕක ගනි. ඔයත් දානි අරන් ගියාම හාමුදුරුවෝ වසලය දානි බෙදපන්. කිව්වොත් එහෙම ආයි දානි ගෙනියන්නේ. දානි ගෙනිය. ආගමත් මාරු කරනවා. අප්පෝ මේ ආගම වසලය කියනවා. මම යනවා යන්නේ. බාහිර ස්වરૂපේ නෙමෙයි. චිත්ත අභ්‍යන්තරයේ තියෙන අවබෝධය බලන්න. සංස්කාර ඉස්සරහා උන්වහන්සේගේ හැසිරීම බලන්න. එතනින් රහත් භාවය සමන ගන්න පුළුවන්. එහෙම නැතුව අප්පෝ උන්වහන්සේලා පැවිදි වෙලා තාම මේ අලුත උන්වහන්සේලා කොයිද රහත්? එහෙම නෑ. පින්වත්නි රාහුල මහරහතන් වහන්සේ මේ රහතන් වහන්සේලා අවුරුදු 7න් රහත් භාවයට පත් වුණු ශාසනයක් මේක. අවුරුදු 7යි කියන්නේ කීය වසරද? 2 වසර විතර. හිතන්නකෝ 2 වසරින් සංස්කාර පිළිබඳව දැකගත්තා කියවහම කොච්චර සියුම් මේ ධර්මයේ එහෙනම් කොච්චර ලස්සන නැත්තනේ. මේ කියාගෙන ඉන්නේ මෙන්න මේ මනුස්ස ජීවිතය ලැබපු වෙලාවේ ඒ නිසා පින්වත්නි මේ ධර්මයේ අවබෝධ කරගෙන ඔය සාංශාරික ගමනට කෙලවර කරගත්තේ නැත්තම් ඔබට මතක තියාගන්න මේ මිනිසත් භවයෙන් පස්සේ ඔබ පරාජිතයන් බවට පත් වෙනවා. පින්වත්නි එවැනි පරාජිතයන් බවට පත් වුණොත් ඔබට ආපහු මේ සක්වලේ උප්පත්තියවත් ලබන්න වෙන්නේ. අපිට තියෙන බය ඒකයි. මේ සක්වලට කියන්නේ මගුල් සක්වල කියලා. මංගල චක්කවාල. මේ සක්වලේ තියෙන විශේෂත්වයක්. මොකක්ද? ඉමං චක්කවාලං තපෙත්වා අඤ්ඤස්මින් චක්කවාලේ සුබුද්ධා උප්පජ්ජන්ති සුත්තං නත්ති. මේ සක්වල හැරපියලා වෙනත් සක්වලක කවදාවත් බුදු කෙනෙක් උපදිනවා කියලා එකක් නැත. බුදුවරයෙක් උපදින්නේ කොහිද? ඔබත් මමත් පය ගහලින් මේ මනුෂ්‍ය ලෝකයේ පිහිටලා තියෙන සක්වලේ. මේ සක්වලෙන් එහා තියෙන දසදහසක් සක්වල ආඥා ක්ෂේත්‍රය ඇතුලේ තියෙන කෝටි ලක්ෂයක් සක්වල ඇතුලේ කිසිම වෙලාවක මිනිසෙක් විදිහට නිවන් යන්න බෑ. දෙවියෙක් විදිහට නිවන් යන්න පුළුවන්. ඒකත් දසදහසක් සක්වල ඇතුලේ විතරක් දේවාත්ම භාවයක් ලැබුවොත්. මගේ පින්වත්තුලා නිකන් හිතන්න ඊළඟ ජීවිතේ මේ ආඥා ක්ෂේත්‍රේනොත් එහා තියෙන සක්වලක මිනිසෙක් වෙලා ඉපදුනා කියලා. ආයි කවදා මේකට එන්නද නේ? සමහරවිට මේ අවසාන අවස්ථාව මට එහෙම හිතෙනවා පින්වත්නි. මේ අවසන් අවස්ථාව මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඔබ උත්සාහ කළොත් පින්වත්නි මේ අවස්ථාවෙන් ඔබට ප්‍රයෝජන නොලැබුණා. මතක තියාගන්න. තව එක නැවක් තියෙනවා ඉතිරි වෙලා යන්න. මොන නැවද? තව එක බුද්ධ ශාසනය මේ භද්‍ර කල්පේ පහළ වෙනවා. ඒ තමයි උත්සාහ කරන කෙනෙක්ට මේ පාරම මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය මෙතර වෙන්න පුළුවන්. ඒක කිසිම සැකයක් නැහැ. වැරදිලාවත් බැරි වුණා කියලා හිතන්න. බය වෙන්න එපා. තවත් එක නෞකාවක් මෑත කාලීදීම සවසෑහෙන කාලයක් තියෙනවා. නමුත් මේ භද්‍ර කල්පය ඇතුළේ වෙනවා. ඒ නිසා මෛත්‍රී බුදුන් වහන්සේ පවා දකින්න පුළුවන් සහ බැරි අය කියලා කොටස් දෙකක් ගැන සඳහන් කරලා තියෙනවා. කවුද? දැනගන්න ආසයිද? මෙන්න මේ අය මෛත්‍රී බුද්ධ ශාසනය දකින්නේ නැහැ. ප්‍රාණඝාතය කරන්නන්, අදත්ත දානය කරන්නන්, කාමයේ වර්ධවා හැසිරෙන්නන්, බොරු කියන්නන්, සුරාපානය කරන්නන්, මව මැරුව අය, පියා මැරුව අය, බුදුන්ගේ ලේසල වූ අය, සංඝ භේදය කළ අය, රහතන් වහන්සේ නමක් පිරිනිවන් පාවපු අය, සංඝයාට චෝදනා කළ අය, නිදන් වස්තු මංකොල්ල කාපු අය, චෛත්‍ය ගර්භයන් කඩලා ඒ වගේ තියෙන 13 වහන්සේලා හොරකම් කරපු අය, දැන දැන වංචා කරපු අය මෛත්‍රී බුදුන් දකින්නේ නැත. දකින්න ගොඩේද ඉන්නේ නැති ගොඩේද? අපිට කියන්න එපා. හිතින් අහලා බලන්න. මෛත්‍රී බුදුන් දකින්නවා මෙන්න මේ අය. ප්‍රාණඝාතය නොකරන්නන්, අදත්ත දානය නොකරන්නන්, කාමයේ වරදවා නොහැසිරෙන්නන්, සත්‍ය වචනයම කතා කරන්නන්, සුරාපානය නොකරන්නන්, සංඝයාට උවටෙන් කරපු අය, සංඝ උපස්ථාන කරපු අය, ශ්‍රම දාන ආදී කරපු අය, ධර්ම දානමය පින්කම් කරපු අය, ධර්ම දේශනාවන් කරපු අය, ඒවා සංවිධානය කරපු අය වැනි කුසල කරන අය මෛත්‍රී බුදුන් දකින්නයි කියලා ශාසනය සඳහන්. ඒ නිසා මම ඔබට මේ කල්යාණ මිත්‍රභාවයෙන් සිහිපත් කරන්නේ. හරි. අඩුම මේ ජීවිතයේ මේ මනුස්ස ජීවිතයේ තියෙන తాවකාලික බව දැනගෙන මේ හැමදේම දාලා යන්න වෙනවයි කියලා දැනගෙන පින්වත්නි ජීවිතය හරි කුසලයට යොමු කරගන්න බලන්න. එහෙම යොමු කරගත්තොත් එදයින් පස්සේ ඔබට මනුස්ස ජීවිතයේ යම්කිසි ප්‍රතිෂ්ඨාපනයක්, ඒ කියන්නේ පිහිටලා ඉන්න තැනක් හම්බ වෙනවා. ඒ තමයි සාමාන්‍යයෙන් මේ බුද්ධ ශාසනයක ප්‍රතිඵල ගන්න පුළුවන් එක ක්‍රමවේදයක්. හැබැයි ඔය පරම නිෂ්ඨාව නෙමෙයි. පරම නිෂ්ඨාව මොකද්ද? නිවන. පරම නිෂ්ඨාව නම් නිවනයි. නාත නොවු අනාත නොවු නිවන තමයි පින්වත්නි පරම නිෂ්ඨාව. නිවන් දකින්න යන කෙනෙක්
අනුගමනය කළ යුතු ක්‍රමවේදය භාග්‍යවතුන් වහන්සේ විසින් සිහිපත් කරනවා සමත පූර්වාංගම විපස්සනාව සහ විපස්සනා පූර්වාංගම සමතය සහ මේ දෙකම එකතු කරලා වඩන ක්‍රමවේදයක් යුගනද්ද ක්‍රමවේදය කියලා. හරි. දැන් පින්වත්නි මෙන්න මේ බලන්න මේ කතාව. අපි දැන් මේ ජීවිතේ ඉඳලා අවසානෙට මැරෙනවනේ. මැරුණාට පස්සේ ආයි මොකෝ වෙන්නේ? නිකන් මට කියන්න. කොහෙද ආයි උපදින්නේ? කො බලන්න කොහෙද උපදින්නේ කියලා අපි බලමු. දැනගන්න කැමතිද? ඈ? හැබැයි මම පෙන්නනවා හරි. හා. එහෙනම් බලා ගන්නකෝ. කො බලන්න මේ ජීවිතෙන් පස්සේ ඊළඟ පාර මම බ්‍රහ්ම ලෝකේ යනවා කියලා හිතාගෙන ඉන්නේ නැහැ. අඩුම පළවෙනි ධානයවත් තියෙනවා නම් අත උස්සන්න. නැතුව නම් අවිද්‍යාවෙන් නම් උස්සන්න එපා. පෙරහැර පැත්තෙත් නැහැ. බ්‍රහ්ම ලෝකෙට කවුරුත් එන නැත. ඉතින් කවුරුත් උස්සන්නේ. මම දැන් ඕ තැන්වලදී අහනවා මේක. මට හිතෙනවා බ්‍රහ්ම ලෝකෙ හිස් වෙයිද මන් දන්නේ නැහැ කියලා. දැන්ටම හිස් වෙලාද දන්නේ නැහැ. තාම ඉන්නවනේ. තවස් බොහෝ කාලයක් තියෙනවා. කො බලන්න බ්‍රහ්ම ලෝකේ අතාරින් තව තැන් දෙකක් තියෙනවා පොඩ්ඩක් ගැලවෙන්න. කො බලන්න ආයිත් සැරයක් මම ස්වාමීනි ඊළඟ පාර දිව්‍ය ලෝකයකට නම් මිසකවම යනවා. කවුරුත් නැහැ. තමන්ගේ ඊළඟ භවය ගැන විශ්වාසයක් තියනවද? හිතන්න එපා හමුදුරුවනේ අපි පන්සල් හදලා තියෙනවා, අපි භාවනා කරලා තියෙනවා, අපි බණ කියලා තියෙනවා, කියවලා තියෙනවා, ධර්ම දේශනා කරවලා තියෙනවා. අපිට ඊළඟ පාර දිව්‍ය ලෝකයකට යන්න පුළුවන් වෙයි කියලා. වෙහෙර විහාර 84000ක් හදවපු ධර්මාශෝකටත් මරණාසන්න චිත්ත වීතිය වැරදුනා. වැරදිච්ච නිසා ගිහිල්ලා අපි බුරෙක් වෙලා සතියකට ඉපදුනා. මේ ලෝකේ දෙන්න පුළුවන් ලස්සනම දානිය දුන්න අසදෘශ මහා දානිය දුන්න මල්ලිකාවටත් ඊළඟ ජීවිතේ වැරදුනා. ඊළඟ අබුද්ධෝත්පාද කාලේ සට්ටිස්සර නමින් පසේ බුද්ධත්වයට පත් වෙන්න පාරමී මේ වෙනකොටත් පුරලා ඉවර දේවදත්තටත් ජීවිතේ වැරදුනා. යකඩ මලු වලටත් ගුල්ලෝ ගැහුවා නම් හාල් මලු මොකද්ද කිව්වේ? බලන්නේවත් නැතුව විසික් කරන්න කිව්වා. හරි. එහෙනම් දිව්‍ය තලයේ ගැනත් විශ්වාසයක් තියන්න බෑ. යම් මාසෙට peeru දානි යෝගට් එකක් කොමුඩු කෑල්ලක් උත්සන් ගිහලා දිව්‍ය ලෝකේ යන්න හදන්න එපා. ඊයේ පෙරේදා හොඳ ලස්සන වැඩක් වුණා. ආරණ්‍ය ඊයේ පෙරේදා නෙමෙයි ඇත්තටම ටික කාලයක් ආරණ්‍ය සේනාසනයේට කෙනෙක් ආපු වෙලාවක ගිලන් පස් එකක් හදලා දුන්නා. හරි. ආමුද්‍රෝනේ අබවංශලා හදපු තේ බීලා අපිට අපායට යන්න වෙයිද දන්නේ නැහැ. ඉතින් අපි කීවා මේ ඕක බීව නොබීව කියලා අපායෙන් ගැලවෙන්න බීවත් යනවා නොබීවත් යනවා. මේ තේක බීවේ නැහැ කියලා අපායට යන්න බෑ නම් අපි තේ නොබීමුකෝ. අපායෙන් ගැලවෙන්න නම් ඊට වඩා දෙයක් කරන්න ඕනේ. සොයත් හිතන්න එපා නිකම්ම ගහක් ගලක් වගේ හිටියට ඒවයින් ගැලවෙන්න පුළුවන් කියලා. එහෙම බෑ. මම මේ කියාගෙන ඉන්නේ ලස්සන කතාවක් ජීවිතේට වැදගත් වෙනවා. ඊළඟ පාර කෝ බලන්න ආයි මම මනුෂ්‍ය ලෝකික නම් මිසකවම උපදිනවා හාමුදුරුවනේ කියලා හිතන කෙනෙක්. අනේ අපච්චි කවුරුත් නැහනේ. එතකොට අපි මෙච්චර කළු ගල් වලද වපුරලා තියෙන්නේ. අඩුම නිවන පැත්තකට දාන්න මේ හාමුදුරුවනේ මම දිව්‍ය ලෝකයකට හරි යනවා ඒ කියන්නේ තමන් උගරට හොරා බෙහෙත් බොනවද නැද්ද? නේද එළියට පෙන්වන්නේ වෙන එකක් ඇතුලේ අපි දන්නවම කියනකොට අපේ ඉතින් අපි මේවා කරනවා මේවා ගත්තේ ඉතින් කියලා හිතෙනවා. බලන්න එහෙනම් බ්‍රහ්ම ලෝකෙට යන්නත් කෙනෙක් නැත්තම් දිව්‍ය ලෝකෙට යන්න කෙනෙක් නැත්තම් මනුෂ්‍ය ලෝකෙට කෙනෙක් යන්නත් නැත්තම් කොහෙටද යන්න තියෙන්නේ? මහා ගෙදර තමයි. අන්න භාග්‍යතුන් වහන්සේගේ උපමාව බොරු නෙමෙයි. නියසිලට ගත්තා වගේ පස් ප්‍රමාණයක් විතරයි ආපහු සුගතිය කොප්පත්තිය ලබන්නේ කො මහ පොළොව වගේ පස් ප්‍රමාණයක් යන්නේ නිරේට. එනිසා පින්වත්නි ඔන්න බලා ගන්න ඔබට මරණයත් එක්ක ඊළඟට වෙනදී. හරි. ඔබේ මේ ජීවිතේ ජීවත් වෙලා ඉද්දී දැන් පින්වත්නි ඔක්කොම කියන්න වෙලාව නෙමෙයි. හරිද? දැන් සාමාන්‍යයෙන් අපි ජීවත් වෙනවා කියලා කරන්නේ චිත්ත වීතියක් කරහා එන අරමුණු ග්‍රහණය කරගන්නවා කියන එකනේ. පින්වත්නි අපිට මේ වැරදිලා තියෙන ලොකු කතාවක් තමයි හිත කියන කතාව. අපිට හිතෙනවා හැමතිස්සෙම හිත කියන්නේ කවුරු කියලාද? දැන් මේ බලන්න මෙතන තියෙනවා දැහත් වට්ටිය.
අපි කියන්නේ දැහත් වට්ටිය ඉන්නවා කියලාද දැහත් වට්ටිය තියනවා කියලාද? ඇයි තියනවා කියන්නේ? මේ බලන්න ස්වාමීන් වහන්සේ ධර්මාසනේ ඉන්නවනේ. ස්වාමීන් වහන්සේ නමක් ධර්මාසනේ තියනවා කියලාද කියන්නේ? ස්වාමීන් වහන්සේ නමක් ධර්මාසනේ වැඩ ඉන්නවා කියලා. ඇයි මට සජීවී බවක් මේකට අජීවී බවක්? මේසයක් ඉන්නවා කියන්නේ මේසයක් පුටුවක් බල්ලෙක් බල්ලෙක් තියනවා කියන්නේ. ඇයි ඒ සජීවී අජීවී වෙනස? මොකක් නිසාද? සිත නිසා. තාම හරි. මේකට විඥාන ධාතුවක් නැහැ. මේකට සපින්ගන්නේ අපිට හැමතිස්සෙම හිතනවා හිත කියන්නේ මමය කියලා. හැබැයි පින්ගන්නේ මේ හිතේ ස්වභාවය භාග්‍යතුන් වහන්සේ සිහිපත් කරනවා. මේ හිත කියන්නේ හුදු කෘත්‍යයක් කරමින් ඉපදිලා තමන්ගේ කෘත්‍ය නිරුද්ධ කරගෙන යන එක චිත්ත නියාම ධර්මතාවයක් විතරයි. සිතේ කෘත්‍ය කීයක් තියෙනවද? 14යි. ප්‍රතිසන්දි කෘත්‍ය, භවංග කෘත්‍ය කියන්නේ ප්‍රතිසන්දි කෘත්‍ය, භවංග කෘත්‍ය, ආවජ්ජන කෘත්‍ය, දස්සන, ශ්‍රවණ, ආගාන, ආස්වාදන, ස්පර්ශන යන සම්පටිච්ඡන, සම්තේරණ, වොත්තපන, ජවන, තදාලම්බන, චුති. ඔන්න 14. දැන් මේ ඔව එකපාරට මතක හිටින්නේ නැහෙනි. අද දුවලා ගිහිල්ලා පොත් පෙරලා ගන්න. අභිධර්ම මාර්ගය. තාම වටින පොත් මේ මෑත කාලේ ලියවෙච්ච වටින කියන්නේ පිටින් ඒ වගේ වටිනාකම කියන්න අපිවත් වටින්නේ. ඒ තරම් ඒව වටිනවා. හරිද? දුවලා ගිහිල්ලා පොත් පෙරලා බලන්න හිතේ කෘත්‍ය 14 මොකක්ද කියලා. එතකොට මම මේ කියපු එක තේරෙනවා. කෘත්‍ය 14යි. ඔය 14 තියෙනවා පින්වත්නි ප්‍රතිසන්දි කෘත්‍ය, භවංග කෘත්‍ය, ආවජ්ජන කෘත්‍ය, දස්සන ශ්‍රවණ ආදී වශයෙන් කෘත්‍ය 14ක් ගැන දීවිලා. පින්වත්නි හිත කියලා කියන්නේ හරියට කම්පැනි එකක් වගේ. එයාගේ වැඩේ කරලා නිරුද්ධ වෙලා යනවා. හරිද? මට මේක කියන්නකෝ ඔබ හිතනවද? ඔබට හිතෙනවද? ඔබ යම් යම් දේවල් හිතනවද? ඒවා හිතෙනවද? හරියට කියන්නේ හරියට. දැන් කියන්න ඕනේ ධර්මය නෙමෙයි. ඔබ කරන දේ කියන්න. ඔබට හිතෙනවද? හිතනවද? හිතනවනේ නේ. හිතනවා කියන තැනම කර්තෘ කෙනෙක් ඉන්නවද නැද්ද? ඒ වාක්‍ය කර්තෘකාරකයිද කර්මකාරකයිද? කර්තෘකාර කියන්නේ හිතනවා කියද්දිම කවුරු හරි හිතන්න කෙනෙක් ඉන්නවද නැද්ද? අන්න සත්පුද්ගල භාවය පැනවිච්ච තැන. හැබැයි භාග්‍යතුන් වහන්සේ කියනවා නිස්සත්තයි. නිජීවයි, ශුන්‍යයි. භාග්‍යතුන් වහන්සේ කියන සත්පුද්ගල භාවයක් නැතය අපි කියනවා ඇතය. නැත්තම් හාමුදුරනේ මම මේ හිතන්නේ මේ බලන්න. ඔන්න මෙහෙම එකක් වෙනවා. අපි බලමු රූප පේනවා කියන කතාව. මදුපිණ්ඩික සූත්‍රයේ සඳහන් කරනවා චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා යං වේදේති තං සංජානාති ආදී වශයෙන්. චක්කුංච පටිච්ච රූපේච. පින්වත්නි මේ ඇහි තියෙනවා චක්කු ප්‍රසාදය කියලා තැන. විද්‍යාඥයෝ ඔකට කියන්නේ දෘෂ්ටි විතාණිය කියලා. චක්කු ප්‍රසාදය අසුරු කරගෙන චක්කු ප්‍රසාදය තුල සිත පහළ වීමේ ස්වභාවයක් තියෙනවා. නිකම් පහළ වෙන්නේ නැහැ. දැන් ඔබට පුළුවන්ද දැන් ඔබ මෙතනට ඇවිල්ලා හිතට කිව්වද මේ ආමුදුර මගේ ඉස්සරහට ඇවිල්ලා ඉන්නේ චක්කු විඥානය මේ වෙලාවේ චක්කු ප්‍රසාදයේම පහළ වෙන්න ඕනේ. එහෙම කිව්වද ඔබ? හැබැයි මොකද වෙන්නේ? චක්කුංච පටිච්ච රූපේච. ඇහැ ඉස්සරහට රූපයක් ආවට පස්සේ මොකෝ වෙන්නේ? uppajjati. මේ කතාව ඇති නිවන් දකින්න හරි. බලන්න. ඇහැ ඉස්සරහට රූපයක් ආවහම චක්කු විඥානේ අපි ඉපැද්දෙව්වද? අපි කිව්වද ඇහැට දැන් මේ බණ කියනවා පැය දෙකක් පැය දෙකේම චක්කු ප්‍රසාදයේම තියෙන්න ඕනේ. කිව්වේ නෑ. ඊළඟට සෝත ප්‍රසාදයේ ඔය වගේම දැන් අපි කිව්වද සෝත විඥානියට මේ බණ අහන්න ඕනේ පැය දෙකේම සෝත විඥානය වෙන. කොහේ හරි ගියොත් එහෙම මම බලා ගන්නම්. එහෙම කියන්න අපිට අධිකාරියක් පනවන්න බෑ. එනිසා පින්වත්නි ඒක ක්‍රියාවක්. හේතු සකස් වෙච්ච කල්හි ඇතිවෙන ක්‍රියාවක්. ඒ සිද්ධිය. හැබැයි ඔබ කියන්නේ කොහොමද? මම දැක්කා. මම බැලුවා. පේනවද? ඔව් මම බැලුවා. මම බැලුවා කියනවනේ. මම බැලුවද මට පෙනුණාද? හරියට තේරුම් ගන්න.
මම බැලුවා කියනකොට කතෘකාරකයි. කතෘ කෙනෙක් ඉන්නවා. මට පෙනුණා කියනකොට මං හිතලා බැලුවේ නෑ. හැබැයි මට පෙනුණා. පිටගන්නේ අපි රූප බලනවා නෙමෙයි. අපිට රූප පේනවා. අපි ශබ්ද අහනවා නෙමෙයි. අපිට ඒක පාලනය කරන්න පුළුවන්. පුළුවන් නම් මම දැන් මේ කියන එක කන් වහන්න නැතුව අහන්න නැතුව ඉන්න. චක්කු විඤ්ඤාණයට විඤ්ඤාණයට කියන්නේ ඔබ එන්න එපා කන පැත්තට ඇහැ පැත්තටම වෙලා හිටපන් කියලා. කියන් මං කියන එක දැන් ඇහෙන්නේ නැද්ද? ඇස් දෙක වහන්න නැතුව ඇහැ අරගෙනම කියන්න චක්කු විඤ්ඤාණය දැන් ඔතනට එන්න එපා වත්තු ප්‍රසාදයට යනවා මෙන්න මෙතනට කියලා යවන්න පුළුවන්. අන්න අධිකාරීත්වයක් නැහැ. අපිට පේනවා මිසක් අපි බලනවා කියලා එකක්. අන්න ගමනක් යනවා. බූල් බල්ලෙකුයි බූල් නැති බල්ලෙකුයි එනවා. බූල් නැති බල්ලෝ කිවි අර වල් බල්ලෝ කියලා කියන්නේ. වල් බල්ලට වල් බල්ලා කියන්නේ නැතුවනේ. බූල් නැති බල්ලයි කියන්නේ. ඔන්න හොඳ බල්ලෙකුයි නරක බල්ලෙකුයි එනවා සම්මුතියෙන්. හරි? සම්මුතිය. අපිට මේ දෙන්නවම පේනවද නැද්ද? මම මගේ චක්කු විඤ්ඤාණයට කියනවා මේ මං කැමති බූල් තියෙන බල්ලට විතරයි. ඔය චක්කු විඤ්ඤාණයේ බූල් නැති බල්ලගේ මත පහළ වෙන්න එපා. බූල් තියෙන බල්ලගේ විතරක් පහළ වෙන්න කියලා කියනවා. වෙනවද? එහෙනම් අපි බලනවද පේන දේ බල ඉන්න වෙලාද? කැමැත්තෙන් හෝ අකමැත්තෙන් බල ඉන්න වෙලා. දැන් ඔන්න මෙතන ඉන්නවා බණ අහන කෙනෙක් දැන් ඇති. දැන් නම් ටික මේක තේරෙන්නේ නැති මට්ටමකට එනවා. දැන් යන්න ඕනේ. බණ අහන්න නැතුව ඉන්න ඕනේ. දැන් යන්නත් බෑ කට්ටිය දොර ගාවට වෙනකම් පිරලා නිසා. දැන් මොකෝ වෙන්නේ? අහනවද ඇහෙනවද? නේද? තේරෙනවද මම කියන එක? ඔන්න බලන්න හිතේ ස්වභාවය. සුවඳ දැනෙනවද? අපි බලෙන් දන්නෝ ගන්නවද? දැනෙන අනිතින් වලදී. අපිට දැනෙන්නේ නැති වුණාම අපි කියලාත් ඇදලා බලනවා දැනෙයිද කියලා. ඒත් දැන් හොඳ අර ඉස්සර කොළඹ පැත්තේනකොට පිටින්න්නේ අර කුණු වැල ගාවින් එනකොට හරි ගඳයි. ඉතින් ඔයත් වෙයි වහම කළ වහගන්නේ. ඔය දැන් කියන උලත් වහගත්ත සමහරව. ඔයත්න්ට පුළුවන් මේ ගාන විඥානේ මේ හරියනම් කොළඹට යනකම් පහළ වෙන්න එපා කියන්න පුළුවන්. අපි සුවඳ බලනවද අපිට ඒවා දැනෙනවද? රස දැන් තේරෙනවනේ. ස්පර්ශ දැනෙනවා. ඔන්න බලන්න. එහෙනම් දැන් මට කියන්නකෝ අපි ඒවා කරනවද ඒවා ඉබේ වෙනවද? එහෙනම් එවං භාවි එවං ධම්මෝ අපි හිතනවද අපිට හිතෙනවද? අම්මා මැරිලා මිනි පෙට්ටිය තියෙනවා ගෙදර. කොහොම කිව්වම තේරෙනවද? අම්මා මැරිලා මිනි පෙට්ටිය තියෙනවා ගෙදර. දැන් අපි හිතා අඬනවද අපිට ඇඬෙනවද? සමහරව ඉන්නවා හිත අඬනයි ඉන්නවා. ඒ ඇඬෙන්නේ නැති අය. බයිගොල්ලෝ බලෙන් අඬන්නේ නැතුවට ඇඬෙන්නේ. එහෙම පින්ගන්නේ මේ අපි දැන් අඬලා කඳුලක් ගන්නකො පුළුවන්. එහෙම බෑ කඳුළු අපි බලෙන් ගන්නවා නෙමෙයි ඒවා දුක හිතුනහම දුක හිතුවාම එනවද දුක හිතුනාම එනවද? ඔන්න අම්මා මැරිලා අඬාඬ ඉන්න. බලන්න මේ සත්පුද්ගල භාවයෙන් තොර හිත. ඔන්න අපි අඬාඬ ඉන්නවා මට ඉතින් මතක් වෙවි ඇඬෙනවා දැන් අපි. ඉතින් මට මෙහෙම කන්න දුන්නා මෙහෙම. අපේ යාළුවෙක් ඇවිල්ලා අපිට කියනවා දැන් ඉතින් ඕවා ගැන හිතන්න එපා. ඔන්න ඔය හිතන්න නැතුව ඉන්න. අපි කොහොමද අඬන්නේ? මං හිතනවා නෙමෙයි මට මේවා මතක් වෙවි එනවා මට හිතෙනවා මං හිතනවා නෙමෙයි. මට මේවා අපි කියන්නේ මට මාර වැඩක් හිතුණානේ. අපි කියන්නේ මට මාර කතාවක් හිතුණානේ. මට මාර කතාවක් මතක් වුණානේ. මම මාර කතාවක් මතක් කරගත්තා නෙමෙයි. මතක් අපි කරේ නෑ. මම හිතුවේ නෑ මට හිතුණා. හැබැයි පින්වත්නි ඔය ඉබේ සිද්ධ වෙන ක්‍රියාවලිය අත්‍තරම ඕක ඉබෙත් නෙමෙයි. නමුත් දැනට මේ ඉබේ කියලා ගන්නකො මං කියලා දෙන්නම් ඕක කොහොමද වෙන්නේ කියලා. ඔන්න ඕක අපි වැරදිලා හිතාගෙන ඉන්නවා. මම දැක්කා, මම බැලුවා, මට ඇහුණා, මම ඇහුවා. අපි සංගීතයක් බලන්න ගියා. අපි ගිහිල්ලාද අපිව යැවිලාද හේතු සකස් වෙලා. ඇත්තටම වෙලා තියෙන්නේ මොකද්ද? හේතු සකස් වෙලා මේ කිලෝ 60ක ශරීරය ඉස්සිලා යැවිලා උදේට එලාම් එක තියලා තියෙනවනේ. ඉස්කෝලේ යන කාලේ එහෙම තියනව නේද? 3ට විතර 4ට විතර නැගිටින්න ඕනේ. කීයටද එලාම් එක තියාගන්නේ? හරියටම 4ට තියාගන්නවා.
4ට නැගිටින්න ඕන නම් කීයට එලාම් එක තියාගන්න? 4ට තියාගන්නවද? එහෙනම් 3:08වත් ඇයි 4ට නම් නැගිටින්නේ අපරාධනේ පැය භාගෙ. ඇයි මේ කය අපිට උදේට කෙලින් කරගන්න පුළුවන් නම් එලාම් එක වැඩිච්ච ගමන් ඕම කරලා අපිට කෙලින් කරගන්න පුළුවන්ද බැරිද? හේතු සකස් වෙන්න ඕනේ. හේතු සකස් වුණොත් මේක කෙලින් වෙනවා. අන්න බලන්න පිටින් මේ කොච්චර මේක ප්‍රායෝගික දහමක්ද කියලා. මේ භාග්‍යතුන් වහන්සේ සර්වඥයි කියන්නේ හරි පුදුමයි. අපි කිසිම කෙනෙකුට හීනකින්වත් හිතෙන්නේ නැති කතාවක්. භාග්‍යතුන් වහන්සේ ජය ශ්‍රී විජය ශ්‍රී මහ බෝධිය ගාවදී සාක්ෂාත් කළා. එනිසයි උන්වහන්සේ සම්මා සම්බුද්ධ වෙන්නේ. තේරුණාද මම මේ කියන්නේ? සම්මේ ධර්මයේ ධර්මයේ දැක්කොත් තමයි කාවත් දකින්න පුළුවන්. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. තථාගත දේශනාව. හරි. ඔන්න එලාම් එක තියෙනවා. 3:08 විතර තියලා දැන් වදිනවා. මොකෝ කරන්නේ? කියන්නේ ඩිස්මිස් කරන බටන් එක දබන්නේ ස්නූස් කරන බටන් එකද? අන්න විනාඩි 10කින් තමයි දාලා තියෙන්නේ. හරි. ආයෙත් 3:40ට මොකෝ වෙන්නේ? ආහි මේ අස්ස පැටිය වදින්න ගන්න. ආයෙත් ඒත් බලනවා වෙලාව ඒත් තව තියෙනවා ආපහු දාගන්න. ඒ වෙලාවෙ නින්ද ගියාම ආයෙ නැගිට වෙන්නේ 4:08 විතර. දැන් මට 4ට නැගිටව ගන්න උවමනාව තිබ්බද නැද්ද? මම කරා නම් මං 4ට නැගිටවනවා. හැබැයි මම කරා නෙමෙයි මේක ඒ වෙලාවේ කෙලින් උනේ. 4ට එලාම් තියලා වැය නිදාගෙන දැන් 3:08වත් නැගිටින්න බෑ. 2ට විතර චුට්ටක් අතපය හිරියන්නකොට නිකන් ගැරඩියෙක් වගේ එකෙක් අහු වෙනවා අතට. දැන් ඇහ දෙක අරලා බලනකොට හැවකුත් වෙන්නේ නැහැ. දැන් මොකෝ වෙන්නේ? නැගිටිනවද? පණිනවද? පැනෙනවද? අන්න බලන්න හේතු සකස් වුණාම මේ අර 3:08වත් නැගිට ගන්න බැරුව හිටියේ. මෙයා දැන් මොකද උනේ? අන්න එහෙනම් අපි නැගිට්ටද? හේතු සකස් වෙලා අපිව නැගිට උනාද? මේ පැහැදිලිද පින්වත්? ට්‍රිප් එකක් යන දවසට 3ට බස් එක එනවා කියලා. කීයටද නැගිටින්නේ? නිින්දවත් යන්නේ නැහැ නේ. එකට නැගිටලා බලනවා දැන් වෙලාව. ඇයි මේ කය කෙලින් කරගන්න අවශ්‍ය කරන හේතුව දීලා. අන්න බලන්න. ට්‍රිප් එකක් යනවා කියන එක හිතට දුන්නාම මෙයා මේ කිලෝ 60 මෙහෙම කරනකොට කෙලින් කරනවා. නැත්තම් ලේසි නෑ පින්ගන්නේ මේක සිමෙන්ති කොට් එකමාරක් විතර බරයිනේ. සිමෙන්ති කොට්ටයක් ඔස්සනවා කියන එක ලේසිද? අපි මේ පොඩි බරක් නෙමෙයි දරාගෙන ඉන්නේ. මේකට සලකන සැලකිල්ල අපච්චිේති. අනුරාධපුරේ දවස් 3කට යනවා කියලා හිතන්නකො. මල්ල පිරෙන්න මොනවද තියෙන්නේ? මෙයාව සලකන්නේ ඇඳුම් පැළඳුම් සෙන්ට් එක ඕඩිකොල මෙයා ගඳ ගහනවා පොඩ්ඩ ඇත්තා. මරදානට යන්න බෑ චුට්ටක් ගහ ගන්න ඕනේ. වතුර ලීටර එකමාරි දෙකේ සෑන්ඩ්විචස් අරව මේව වැඩිපුරම සලකන්න වෙලා තියෙන්නේ මේ අසත්පුරුෂ ශරීරයට. සර්පය පෝෂණය කරනවා වගේ දකින්න කිව්වේ. ඉතින් ඒවා කියන්න වෙලාව නෙමෙයි. කියාගෙන එන්නේ ඔන්න තේරෙනවද? දැන් අපි හිතනවද අපිට හිතෙනවද කියන්නකෝ. අපේ ඇස් ඉස්සරහට කංගාවට නහය ඉස්සරහට යම්කිසි අරමුණක් ආපాతගත වුණොත් අපිට ඒ ඔස්සේ චිත්ත වීති පහළ වෙනවා මිසක් අපි චිත්ත වීති පහළ කරගන්නවා කියලා එකක් නැත. දැන් බලන්න වෙන දේ. ඔන්න ජීවත් වෙනවා කියලා කියන්නේ පින්වත්නි චිත්ත වීති වලින් ලෝකයක් එක්ක ගනුදෙනු කරන එකට තමයි. චිත්ත වීති ගැන වෙන දවසක අපි දීර්ඝ වශයෙන් ඉගෙන ගමු මුලින් ඉඳන් හරි. කොමනාවක් තියෙනවා. මම මේ කියන කතාව තේරුම් ගන්න. කොහොම චිත්ත වීති ගිහිල්ලා ඔය ඇත්තෝ අවසාන මරණාසන්න මොහොතට යනවනේ. මරණාසන්න මොහොතේ ඔය ඇත්තන්ගේ මේ ජීවිතයේ අවසාන චිත්ත වීතිය යනවා. ඒකට මොන චිත්ත වීතිය කියලාද කියන්නේ? ඒකට කියනවා මරණාසන්න චිත්ත වීතිය කියලා. මේ ජීවිතේ අපි කාටත් ওই චිත්ත වීතිය එනවමද නැද්ද? කවද විතරයිද? සමහරකට මේ ධර්මශාලාවෙන් එන්න බලන්න එහා පැත්තේ ඉන්න කෙනා වැඩිලාද කියලා. ඇවිල්ලාද දන්නෙත් නැහැ. හරි? කොයි වෙලේද කියලා දන්නේ නැහැ. යාට වයස් පරතරයක් නැහැ. අම්මගේ බඩේ ඉද්දි අරන් යනවා. අවුරුදු 10 දී අරන් යනවා. 20 දී අරන් යනවා. 30 දී 40 දී 50 දී පරිමිතින් 60ක් විතර යද්දි කොහොමත් ගෙනියනවාම තමයි. යතා දණ්ඩේල ගෝපාල්. යතා
දණ්ඩේන ගෝපාලෙන් දැන් කියනවා මේ යම් කිසි කෙනෙක් යම් කිසි ගොපල්ලෙක් දණ්ඩකින් හරක් ටිකක් දක්කගෙන යන්නේ යම්සේද පිට්ටනියට ආයුෂය කියන එක අපිව මරණය දක්වා දක්කගෙන යනවා මේ අපි ඔක්කොම මේ ආයුෂය කියන ගොපල්ලා දක්කන හරක් ටිකක් වගේ හරි ඔන්න මරණාසන්න චිත්ත වීතිය එනවා පින්වත්නි මේ මරණාසන්න චිත්ත වීතිය හොඳට මතක තියාගන්න කුසලයක් වුණොත් ඔය මරණාසන්න චිත්ත වීතියට එනවා පින්වත්නි යම් කිසි අරමුණක් ඒවට අපි කියනවා නිමිති කියලා. එක්ක කර්මය. නිමිති තුනයි බලන්න. එක්ක කර්මය. නැත්තම් කර්ම නිමිත්ත. නැත්තම් ගති නිමිත්ත. මරණාසන්න සිතට අරමුණු වෙන නිමිති කීයද? තුනයි. කර්මය හෝ කර්ම නිමිත්ත හෝ ගති නිමිත්ත. මොකද්ද මේ කර්මය හෝ කර්ම නිමිත්ත හෝ ගති නිමිත්ත කියන්නේ? මේ කර්මය කියලා කියන්නේ අපි කරපු කුසලය හෝ අකුසලය. හිතන්නකො කුසලයක් පැත්තෙන් කතා කරමුකෝ. බෝධින් වහන්සේ අතු ගෑවා. අපිට මතක් වෙන්නේ මොකද්ද? කර්මය ආවොත්. බෝධි අතු ගෑවා කියන කුසලය මතක් වෙනවා. කර්ම නිමිත්ත කියලා කියන්නේ පින්වත්නි කරපු ක්‍රියාව මතක් වෙන්නේ නැහැ. ක්‍රියාවට උපකාරී වෙච්ච යම්කිසි ඉදල මතක් වෙන්න පුළුවන්. බෝ කොලයක් මතක් වෙන්න පුළුවන්. බෝ දියක් මතක් වෙන්න පුළුවන්. ඕක ලෝක ධර්මතාවය. හරි? මොන කෙනෙකුට කර්මය මතක් වෙන්නත් පුළුවන් කෙනෙකුට කර්ම නිමිත්ත. කෙනෙකුට ඔය දෙකම මතක් වෙන්නේ නැහැ. ගති නිමිත්ත කියන එක මතක් වෙනවා. ගති නිමිත්ත කියන්නේ අපි කරගත්තු කුසලයට අනුව අපිට ඊළඟ ජීවිතේ උප්පත්තිය ලැබෙන තැන. ඔන්න සමහරු මැරෙනකොට කියනවා යක්ෂයෝ පේනවා බේරගන්න කියලා. ඒ කියන්නේ කොහේ යන්නද? මහගෙදර යන්න. එහෙනම් තාත්තේ පරිස්සමෙන් ගිහින් එන්න. වෙන මොනවා කියන්නද? කෙනෙක්ට කියනවා ගින්දර පේනවා මාව කණ්ඩේනවා. ඔන්න ඔතන කවුද ඉන්නවා? මම්මේ බයයි. එහෙම කියනවා දැකලා නැද්ද? ඔය පිටින් මැරෙන ලෙඩ කෙනෙක් මැරෙන්න පනා දින කෙනෙක්ට උපස්ථාන කරන්නකො ජීවිතේ වරක් දෙවරක්. ඔබට මේ අත්දැකීම ගන්න පුළුවන්. අපි ස්වාමීන් වහන්සේලාට අපපස්ථාන කරලා තියෙනවා අපවත් වෙන්න බලාගෙන ඉන්නේ. ඉතින් සමහරු එහෙමත් කියනවා. දුටුගැමුණු රජතුමාට මොනවද පෙනුනේ? මේ දිව්‍ය රථ ඇවිල්ලා පෙනුනේ නේ යන්න තියෙන තැන ගති නිමිති පහළ වුණා. අන්න. එහෙනම් අපි කාටත් මැරෙනකොට එක්ක කර්මයක්, එක්ක කර්ම නිමිත්තක්, එක්ක ගති නිමිත්තක් එනවමද නැද්ද? පිළිගන්නේ අපිට නෙමෙයි. ඔයත් නිකන් හිතන්න උපමාවක් සඳහන් කරනවා. මං මැස්සෙක්ව මෙතන තියලා මිටියකින් මැස්සව තැළුවොත් එයාට මැරෙන්න කොච්චර පොඩි වෙලාවයිද යන්නේ? එයාටත් ඔය කර්මය හෝ කර්ම නිමිත්ත හෝ ගති නිමිත්ත කියන තුනෙන් එකක් පහළ වෙනවම තමයි. ඕක පහළ වෙනකොට පහළ වෙන ක්‍රම හතරක් තියෙනවා. පිළිවෙල හතරක් තියෙනවා. ඒ තමයි ගරුක කර්මය, ආසන්න කර්මය, ආචින්න කර්මය, කටත්තා කර්මය. ඔය කවුද පින්වත්නි ඔය ගරුක ඔය නිමිති ගෙනල්ලා අපිට දෙන්නේ? දැන් ඔයත් හිතන් ඉන්නවා මෙහෙම හරිද? මේ ඉන්නකො මම මැරෙන වෙලාවට හොඳ එකක් මතක් කරගෙන නැද්ද එහෙම සිතවිල්ල? මම දැන් පින්කම් කරලා තියෙනවා. පොතේ ලියාගෙන හරි මම මැරෙන වෙලාවට ටක් ගාලා අර පොත පෙරලලා බලලා මැරෙනවා. සමහර අපිට කියලා තියෙනවා හාමුදුරනේ මම මැරෙන වෙලාවට ඔබ වහන්සේව මතක් කරගෙන මැරෙන්න. මාත් ඉතින් කල්පනා ඒවට උත්තර දීලා වැඩකුත් නැහැනේ. හා කියලා නිකන් හිටියා. පුළුවන් එහෙම මැරෙන්න. දැන් ඔයත් විතන් ඉන්නේ අපිට කැමති එකක් අරන් යන්න පුළුවන් කියලාද? බකට් එක වගේ කවුරුත් ගෙනල්ලා දෙන්නේ නැහැ. ඒ වෙලාවට එන එක අරන් යන්න වෙනවා මිසක් අපිට කැමති දේවල් ඔය අවස්ථාවේ ගන්න බෑ. බලන්න මේ ජීවිතේ කොයිතරම් භයානකද කියලා. ගරුක කර්ම, ගරුක කුසල කර්ම කියලා කියන්නේ අර්පණා තත්ත්වයක්. ධානයක් ලැබලා තිබ්බොත් නියත වශයෙන්ම මැරෙනකොට ධාන නිමිත්ත අරමුණු වෙලා කර්ම නිමිත්ත විදිහට ඊළඟ පාර බ්‍රහ්ම ලෝකයේ උප්පත්තියක් ලැබෙනවා. ඔය කාටවත් ගරුක කුසල කර්මයක් තියෙනවද? තියෙනවා නම් හොඳයි. නැත්තම් ඒක එන්නේ නැහැ. ගරුක අකුසල කර්මයක් කියලා කියන්නේ නියත වශයෙන් ඊළඟ පාර අපාය උරුම කළ දෙන පංචානන්තරීය පාප කර්මයක් කරලා තිබුණා. අම්මා මරලා තාත්තා මරලා බුදුන්ගේ ලේසවල ආදී වශයෙන්. එහෙමත් දෙයනේ කියලා අපි කාට නැහැ. එහෙනම් අපේ ඔන්න මං කියන්නේ ඔබ මැරෙන වෙලාව දැන් හරිද? අපි මැරෙන්න යනකොට අපිට එන්න ගරුක කර්මයක් තාම නැහැ. හා. දැන් ගරුක කර්මයෙන් බේරුණා. ඊළඟට කවුද එන්නේ? ඊළඟට එනවා පින්වත්නි ආසන්න කර්මය කියන කෙනා. එයා තමයි ඊළඟ කෙනා. ආසන්න කර්මය කියන්නේ
මැරෙනකොට මැරෙන වටපිටාවේ තිබ්බ එකක් අරගෙන යනවා. පැත්ත දැකලා තමයි මැරෙනකොට පිරිත් කියවනවා. ඇයි? ආසන්න කර්මය හාමුදුරුවෝ කෙනෙක් කරලා දුන්නොත් එයාට සාමාන්‍යයෙන් හොඳ තැනකට යන්න පුළුවන්. එවැනි මරණාසන්න වෙලාවේ චිත්ත වීති පහළ වෙනවා තැන් 6කින්. චක්කුද්්වාරික, ගානද්්වාරික, සෝතද්්වාරික, ගානද්්වාරික, ජීවහාද්්වාරික, කායද්්වාරික, මනෝද්්වාරික. මරණ වෙලාවේ ඇහැ ඉස්සරහට ආපු අරමුණක් අරගෙන ගියොත් එයා ගිහිල්ලා තියෙන චක්කුද්්වාරික මරණාසන්න චිත්ත වීතියකින්. පිරිත් ටිකක් කියනකොට සමහරුන්ට ඇහැ පේන්නේ හැබැයි පිරිත් ඇහෙනවා. එයා යන්නේ සෝතද්්වාරික චිත්ත වීතියකින්. කෙනෙක්ට පිරිත් ඇහෙන්නෙත් නැහැ, ඇස් පේන්නෙත් නැහැ. හැබැයි ගහපු හඳුන් කූරක සුවඳක් දැනිලා තමන් බුද්ධ කුටිය මතක් වෙනවා තමන්. එයා යන්නේ මොන චිත්ත වීතියකින්ද? ගහනත්වාරික. කෙනෙක්ට ඔය මුකුත් නැහැ. කටේ තියෙන බෙහෙත් පෙත්තක තිත්ත මතක් වෙලා යනවා. එයා යන්නේ ජීවහාද්වාරික චිත්ත වීතියෙන් කෙලින්ම අපායකට. ඒ තිත්ත කියන්නේ පිළිකුල් සංඥාවක් නේ. කෙනෙක්ට කායද්වාරිකව ડોක්ටර් කෙනෙක් ගහනවා ඉන්ජෙක්ෂන් එකක් දැන් මැරෙන වෙලාවේ. හරියට ධර්මාශෝක රජතුමාට උනේ සේවිකාව වටාත්තෙන් මොන්න තරම් කුසල් කරපු කෙනෙක්ද නේ. කොච්චර අපේ මම මේව හැදුවා කීකේ කල්පනා කර කර ඉන්නේ නැති. ළඟ හිටපු අර මාර දූතිකාව ගැව්වා වටාත්තේ. ගැව්වා නෙමෙයි උලංග ගහිද්දි වැදුනා. වදිනකොටම කායද්්වාරික වරමුණක් ආවා. ඒ අරමුණත් එක්ක වත්තපණිය හඳුනාගත්තු දේශ සහගතවයි. ඒකේ ඒ චිත්ත වීතිය එතනින් මරණයටපත් වුණා පින්වත්නි. චුතියට අනතුරුව ප්‍රතිසන්දිය ලැබුවේ පිමුරෙක් වෙලා කියලායි සඳහන් සාහිත්‍ය. අන්න බලන්න කායද්්වාරික වෙන්න පුළුවන්. ඔය ඔක්කොම නැතුව මනෝද්්වාරික වෙන්නත් පුළුවන්. Taman ධානලාභියෙක් නම් හරිද? ඒක එන්නේ කෙලින්ම මනෝද්්වාරික. ඒ කසින නිමිත්ත අරමුණු වෙන්නේ ඕ මොකක් හරි Tamanගේ ධාන නිමිත්ත අරමුණු වෙන්නේ මනෝද්්වාරයට. ගැඹුරු වැඩිද? තේරෙනව නේද පින්වත්නි? මේක තේරුම් ගන්න ඕනි අපි. ඔන්න දැන් අපි දන්නවා 6කින් අරමුණ එන්න පුළුවන්. ආසන්න කර්මය ඔන්න දැන් එනවා. ආසන්න කර්මය මොකක් වගේ එකක්? ඔය ඇත්තන්ට එයිද? සමහර කොහොමද කැමති? කොයි වගේ ආසන්න කර්මයක් ආවොත්ද හොඳ? හාමුදුරුවෝ කෙනෙක් ආවොත් එහා ඉස්සරහට හොඳ. එහෙමද කැමති? ඔය දැන් ධර්මශාලා විද්‍ය ඔන්න මරණාසන්න චිත්ත වීතිය පහළ වුණොත් නම් වැඩේ හරි නෑ. ඊළඟ පාරට චුට්ටක් බේරෙයි. ඒත් කියන්න බෑනේ පින්වත්නි. ඇයි? දැන් මේ බලන්න. දැන් ඔය ඇත්තන්ගේ මොලේ නහරයක් පෙපරුවා කියලා හිතන්නකො. බලන්න එහා පැත්තේ කෙනාගේ පුපුරලාද කියලා. ඇයි මම මේ මතක් කරන්නේ මේක ෂුවර් නෑ පින්වත්නි. කොයි වෙලේ ආයිද දන්නේ නෑ. මොලේ නහරයක් පුපුරන්න එනකොට සනීපයක්ද දැනෙන්නේ වේදනාවක්ද? වේදනාව අපිට ඇති කරන්නේ සතුටක්ද දුකක්ද? දුක සහගත අරමුණක් හිතට ඇවිල්ලා බැරුණොත් ධර්ම බණ ආයිතිය කියලා ගැලවිල්ලක් නෑ. ඒත් කොහෙද? එහෙනම් මේක භයානකයිද නැද්ද? භයානකයි. ඒත් ඉතින් මං නිතරම හිතනවා බණ කියනකොට අනේ මේ ස්ලැබ් එකක්වත් කඩාගෙන වැටෙන්න කියලා. කරුණාවෙන්මයි හිතන්නේ. එහෙම ප්‍රාර්ථනා කරන්නේ. එහෙම. ඇයි පිළිගන්නේ මං ඇත්තට මේක හොඳ ස්පිරිතාලයක මරණාසන්න වෙලාවේ ડોක්ටර්ලා දෙන්නෙක් තුන් දෙනෙක් ඇඟේ නැගලා නර්ස්ලා 4-5 දෙනෙක් ලේ ගන්නවා බට ගහලා අපිට කියන්න ඕනේ මට බට නෙමෙයි වතුර ටිකක් දෙන්න. වතුර දෙන්නේ බට ගහලා සමාදිනවා. ආසන්න චිත්ත වීතිය පින්වත්. තාම ආසන්න කර්මයේ භයානක එකක් වෙනවා. ඔය ඇත්ත හිතන්නේ පහන්සිකුට ඇස් දෙක වහගත්තාම පහුවදා උදේට මැරලා ඉඳී කියලා නම්. එහෙමනම් වෙන්නෙම නැති තරම්. ඔය ඇත්තන්ට මැරෙන්න වෙන විදිය මං කියන්නම්. අතරමඟ බලෙන් එකක් දා නොගත්තොත් කියන්නේ බෑනේ කෝච්චියට පණීද වතුරට පණීද සමහර මාළුත් එක්ක ප්‍රශ්න විසඳ ගන්න වගේ පාලම් උඩ ඉඳන් වතුරට පණීද මොකෝ මාළුත් එක්ක ප්‍රශ්න විසඳන්නේ ඒවා කරන්න එපා කෝච්චියට පැන්න කියලා රේල් පීල්ලත් එක්ක ප්‍රශ්න විසඳ ගන්නේ මොන වැඩ ගොඩාක් අයට මැරෙන්න වෙන්නේ මම හොඳටම දන්නවා පින්වත්නි මෙන්න මෙහෙම අවසානයක් ස්පිරිතාලක ඇඳකට වෙලා එහාට හැරෙන්නත් බෑ මෙහාට හැරෙන්නෙත් බෑ ඒ නිසා අර වෝටර් මැට්‍රස් වතුර මැට්‍රස් දාලා තින්නේ ඇයි කකුල් කුණු වෙලා තුවාල හැදිලා ඒ වගේම පණුව වැටෙනවා අසුචි එහෙම පිට වෙනවා මල මුත්‍රා පිට වෙනවා ඒ වගේ ගොඩේ ගඳක ගහ ඉන්නවා ඒ ඇස්සේ ඩොක්ටර් හේසෙම හිර වෙලා පිළිකාවක් ඇවිල්ලා මේ හිර වෙලා නහයෙන් කටින් කවන්න බෑ දැන් කොහෙටද බටේ දාලා තියෙන්නේ නහයෙන් මෙහෙම දාලා ආපහු මෙහෙම නවලා ඒක දිගේ තමයි කවන්නේ පවන්නේ ඕක හිටපු ගමන් කවුරු හරි හොල්ලනවා අදිනවා ප්ලාස්ටර් ගහනවා ඉන්ජෙක්ෂන් ගහනවා මොකෝ වෙන්නේ
ආසන්න කර්මය තාම භයානක එකක් වෙන්න පුළුවන්. හරිද? ඒ නිසා ඒක ගැන අපිට ඒ තරම් ලොකු විශ්වාසයක් තියන්න පුළුවන්ද? පුළුවන්ද? බෑ. තියන්න බෑ පින්වල. ඒක භයානක එකක්. ඒක තාම භයානක එකක්. හැබැයි ඔබට පොන්චි හරි සහනයකට පවතිනවා. ඔය දෙකම ආවේ නැති වුණොත් ඔබට ඊළඟට එන්න පින්වත්නි ආචින්න කර්මය කියන එක. ආචින්න කර්මය කියලා කියන්නේ ජීවිතේ වැඩිම කාලයක් පුරුදු කරපු දෙයක් නැගිලා මතක් වෙලා එන්න පුළුවන්. අපි හිතමුකෝ උදේ හවස පහන තියෙන කෙනෙක්ට නම් ආචින්න කර්මයේ විදියට Tamanගේ බුදු කුටිය මතක් වෙලා එන්න පුළුවන්. දැන් අපේ අර ස්වාමීන් වහන්සේ නමක් හිටියා. යෝගාශ්‍රමයේ පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේ නමක්. අපි ඉන්න ආරණ්‍ය සේනාසනෙකට ඔය මහව පැත්තේ වැඩ ඉද්දි ගෙනල්ලා දැම්ම අසනීප වෙලා. හැමදෑම හයට මේ අංශභාගය හැදිලා පින්වත්. කට විතරක් චුට්ටක් වැඩ. මොකෝත් කියන්නේ. හැබැයි හැමදෑම හවස 6ට එලාම්ක තිබ්බා වගේ අහනවා බුද්ධ පූජාව තිබ්බද කියලා. මොකද්ද මේ මතක් වෙවි එන්නේ? ආචින්න කාරණේ බුදු ගුණ වඩලා තිබ්බා පින්වත්නි. ලක්ෂ වාරයක් ලක්ෂ ගාණක් වඩලා තිබ්බා. ලියලා බුදු ගුණ කියන්නේ අරහං තිපිසෝ ගාතාව සජ්ජායනා කරලා විතරයි. අන්න ආචින්න කර්මය. ඉතින් ඔය ඇත්තෝ ආචින්න කර්මයක් එහෙම පුරුදු කරගෙන තියෙනවද? නිතර කරන එක මාසයකට සැරයක් දෙන peeru දානිය නම් 100ට ගන්න එපා. ඒව ෂුවර් නෑ පින්වත්. මම ඔබට පුංචි යෝජනාවක් කරන්න. ඔබට ආචින්න කර්මයක් විදිහට දාණය පුරුදු වෙන්න. සීලය පුරුදු වෙන්න. කොහොමද? මේ නිවන් දකින්න ඈතට යන්න කලින් මේවා දැනගන්න, මේවා හදාගන්න. ඔන්න ඔබට පුළුවන් ඔබ හැමදේම බත් කනවන්නේ. කී වතාවක් වන්දනවද දවසට? ඔස්පසා 3 වතාවක් විතර වළඳනවා. එන්නේ ඔබ දැන් බත් කනවනේ ඔබට පුළුවන් මෙන්න මේක යොදා ගන්න. උපක්‍රමයක්. හැමදේම තමන් ගන්න බත්පතින් හෙට ඉඳන් අද රෑ ඉඳන් පටන් ගන්න මේක. බත්පතින් පළවෙනි බත් කට හොඳට එළවලු දාලා අනන්න. අනවනකොට කෙල ගිලෙනවා, කණ්ඩ හිතෙනවා එක ලෝකයක් දැන්. උඩට සුවඳට රැයට එහෙම ওই බත් වෙනකොට පින්වත්නි හොඳ සුවඳට රස්නෙට හදනවනේ. ඔහොම කරලා ගන්න බත් කට කන්නේ නැතුව එහෙම මයින් කරන්න පිගානි අයිනකින්. මුළු ලෝකෙම පේන්න මං මේ කෑම අයින් කරනවා කියලා මාන්නයක් උපදවාගෙන අයින් කරන්න එපා. එතකොට දානියෙන් කුසලයක් රැස් වෙලා මාන්නෙන් අකුසලයක් රැස් වෙනවා. හිමින් සරේ කාටවත් නොපෙනෙන්න නොදැනෙන්න පිගානි අයිනකින් අයින් කර. ඒක දිහා බලන්න. ඕක අයින් කරනකොට දැන් සමහරු ඉන්නවා පින්ගන්නේ මේ හිත මහා යුද්ධයක් කරලා අද රෑ අයින් කරලා බලන්නකෝ මම මේ කියනවනේ. ඕක අයින් කරනකොට අපි හිතමුකෝ කුකුල් මසුයි, ගොටු කොලයි, රම්බෝලයි, පරිප්පුයි, බතුයි තිබ්බේ කියලා. ඔන්න ගොටු කොල කන්නේ. දැන් බල්ලට බත් කට අයින් කරනවා හරි. ඔන්න පරිප්පු චුට්ටක් දානවා. පපඩන් චූටි කෑල්ලක් කඩලා ගන්න. ගොටු කොල ඒක බල්ලට. මස් කෑල්ල කඩා ගන්නවම තමයි හොඳම වැඩේ වෙන්නේ. හරි. ඒක නම් කඩන්න හිත දෙන්නෙම ඒකේ අර පොත්ත හූරලා ගන්න. එහෙම එපා. තමන්ට තමන් රවට්ට ගන්න. හා මම මේ කියන එක ඇත්තද බොරුද? ඔබට හිතෙනවා නම් ඔබ එහෙම නෑ කියලා අද රෑ ගෙදර ගිහිල්ලා කෑම එක ඕක කරලා බලන්න. ඒක කොච්චර කිව්වත් අපේ හිත ඔබට මතක් වෙලා ලැජ්ජාවට කඩයි ඔබ අද. අරකනම් වෙනවමයි. ඔබ කනවා වගේ බත් කටක් අනන්න. සීවලි මහරහතන් වහන්සේට බඩදරු බැල්ලියකට බත් පිටක් උගුරට අත දාලා අරන් දීලා පින්වත්නි මේ සාප්‍රත්‍යලාභයක් ලැබුණා. හිතන්න. වාචින්න කර්මයක් විදියට උදේ හවස මේ කුසලයේ පුරුදු කරොත් එක බත් කටක් දෙනකොට ආනිසංස 100ක් ඔබට ලැබෙනවා. හරිද? දෙකක් දෙනකොට 200යි, තුනක් දෙනකොට පළවෙනි බත් කට විතරක් නෙමෙයි. පුළුවන් නම් වළඳලා ඉවර වෙලා කාලා ඉවර වෙලා මේ කටින් පස්සේ මං බත් කන්නේ නැහැ කියලා කන අන්තිම කට තියෙන්නේ. ඒ කටත් ඔහොම වයින් කරන්න. දෙකයි. 200 ගන්න 200යි 400යි ආනිසංස 600ක් දවසකට ලබන්න පුළුවන්. දැන් සල්ලි ඕනේද දන් දෙන්න? මොනවාද ඕනේ? නුවණ. හිත තියෙන්න ඕනේ. සිහිය නුවණ වීරිය ඔච්චරයි. පින් කරන්න ඕමනා. සල්ලි ඕමනයි කියලා කොයිවත් කියලා නෑ. නේද? ඔන්න ඔබට දානේ පටන් ගන්න තැන. ඊට පස්සේ හැමදෑම ඉරිදට
ගෙදර චුට්ටක්වත් වැඩිපුර යනවා. මේ කොළඹ පැත්තේ ඕන තරම් යාචකයෝ ඉන්නවා. එක බත් පාර්සලයක් හොඳට උයලා ගිහිල්ලා තමන්ගේ ගෙදර බෝංචි කරල් 3යි නම් ගවන්නේ 3 මාරක් දාන්න. කැරට් පෙති 5යි නම් දාන්නේ කැරට් පෙති 8ක් 9ක් දාන්න ওই බත් එකට දාලා හදන්න. ඔච්චර පොඩි දෙයක් අපිට ඕනේ නේ. හදලා මගේ පින්වත්නි හැම ඉරිදටම දරුවොත් එක්ක වාහනයක නැගලා හයර් එකට හරි කමක් නැහැ ගිහිල්ලා. යාචකයෙක් ඉන්න තැනක් බලලා බත් ටිකක් දීලා එන්න. ඔබට කොච්චර ආනිසංස ලැබෙනවද බලන්න. සතියක දෙකකට සතියකට වතාවක් ස්වාපින්නපාතේ වඩින්න ස්වාමීන් වහන්සේ නමක් මෙහෙනම් අඩුයිනේ නේ. නැත්තම් ආරණ්‍ය සේනාසනයකට පන්සලකට හරි විහාරස්ථානයකට හරි ගිහිල්ලා සංඝයාට පින්වත්නි සංඝයා අරමුණු කරගෙන සරියුත් මොගලන් මේ પરම්පරාවෙන් පැවතෙන මහා සංවරුවනට වේවා කියලා එක ටොෆි පැකට් එකක් ටොෆියක් පූජා කර මහා ලොකු දේවල් නෙමෙයි අනන්තං අප්පමෙය්‍යං වදාන ආනිසංස ප්‍රමාණ කරන්න බලන්න ඔන්න ඕක ආචින්න කර්මයක් විදියට පුරුදු කරොත් උදේ දවල් හවස කොච්චර දුරක් යන්න පුළුවන්. කොබලන්න මෙතන ඉන්න කෙනෙක් අත උස්සන්න පාරේ ඉන්න බලු පැටියෙක්ට බිස්කට් පැකට් එකක් අරන් දීලා තියෙන කෙනෙක්. බලන්න කීයෙන් කී දෙනාද ඉන්නේ කියලා. ඒ සතුට මගේ පින්වත්නි ඔබට මතකද කොච්චරද කියලා. ඒ බලු පැටිය ඔය බිස්කට් පැකට් එක කනකොට ඔබ කොච්චර සතුටු වුණාද කියලා ඔබ ඕක අතින්ම නම් ඔයාට දුන්නේ කන්න. අනිත් අයට ඒ සතුටවත් තාම විඳලා නැහැ. රුපියල් 20ක් 25ක් වේ ගෝල්ඩ් මාරි පැකට් එකක්. පොඩි බිස්කට් අරන් දෙන්න. ඔය සතුට ආයි හොරකම් කරන්න කාටවත් බෑ. මේ ජීවිතේම නැති වෙද්දී ඔය සතුට නැති වෙන්නේ නැහැ මගේ රත්තරන් අම්ම. ඔන්න නිරාමිස සතුට. ඔන්න විරාගික සතුට. උපයා ගන්න මාර්ගය. ඔබ බිස්කට් හොය යන්න එපා තියෙන එක දෙන්න හොයන්න. ඔන්න. දානිය කියන කොහොම පටන් ගන්න. සීලය. සීල් රකින්න එක ලේසිලා අමාරුයි. නිහඬතාවයෙන් පෙනී යන්නේ ඊටාම ලේසි බවයි. දැඩි නිහඬතාවයක් ආවනේ. අමාරුයි. සත්‍ය ක්‍රියාවක් කරන්න පුළුවන් ද මහාසය ළඟට ගිහිල්ලා ඔන්න දැන් අපේ අම්මා සනීප වෙලා ඉන්නවා. ස්වාමීනි මම පහුගිය මාස 3ෙම අකණ්ඩව සිල් රැක්කා. ඒ සත්‍යානුභාවයේ බලයෙන් මගේ අම්මා සූපත් වේවා කියලා. කිව්වොත් මොකෝ වෙන්නේ? පොළොව පලාගෙන යනවා අපායට. මහාසය ගාව නිසා බේරෙයි. ඇයි මාස 3ක් අකණ්ඩව සිල් රැකලා බොහෝ දෙනෙක් නැහැ. හැබැයි ඉන්නවා මේ කියන්නේ නෑම නෙමෙයි. තාම ස්වල්ප අරණිය පිටට ගත්ත පිරිස ඉන්නවා. අනිත් අය නෑ. ඒ නිසා මම ඔබට කියනවා මෙන්න මෙහෙම උපක්‍රමයක්. දවසට දාගන්න එක පැයක්. කියන්නේ පුරුදු වෙන්න හරිද? පුරුදු වෙන්න මම මේ කියන්නේ. දවසට එක පැයක් දාගන්න. ওই පැයට අපි නමක් දාමු. good boy හව. හොඳ ළමයා පැය. මොකද්ද පැයේ නම? මොකද්ද? හොඳ ළමයා පැය. ඕක දාගන්න නිදාගන්න වෙලාව හැරලා. නැගිටලෙන් අම්මා උයන්න නැගිටින්නේ උදේ 4ට නම් 4 ඉඳන් 5 වෙනකන්. දැන් ටික මදින්න කලින් මම මේ වෙලාවේ මේ පැය සිල් රකින්නවා කියලා. මේ පානාතිපාතා වේරමණී එහෙම කියන්න ඕනේ. මම මේ වෙලාවේ පන්සිල් පද පහ රකින්නවා. හොඳ ළමයා පැය. 4 ඉඳන් 5 වෙනකන් ගෙදර කට්ටියත් නිදිරි පින්වත්නි ඔබට ඉතින් බොරු කියන්නේ නැහැ නෙමෙයි කිය වෙන්නේ. තාත්තා කෙනෙක් නම් වැඩට යන වෙලාවේ කාර්යයකට නැගලා හෝ වාහනයට නැගලා මම මේ පැය හොඳ ළමයා පැය සිල් රකින්නවා කියලා අදිෂ්ඨානයක් ගන්න. එච්චරයි. ඔබට පැයක් සිල් රකින්න පුළුවන්මද බැරිද? දවසට පැයයි කියන්නේ මාසෙට පැය කීයද? කීයද? හරි. මාසෙට සිල් ගන්න යන කෙනෙක් පැය කීයක් සිල් රකින්නවද? ගොඩක් අය ඉතින් උදේ 8ට ගත්තාම හවස 6ට අරිනවනේ. පැය 10ක් විතර තමයි ගන්න. ඒකත් ෂුවර්මද? 100% කන්ෆර්ම් නෑ නේද? මේක අර හරියද කැඩුනද මන් දන්නේ නෑ. බලන්න. මාසෙට යා රකින්නෙත් පැය 10යි. දවසේම රැක්කත් 24යි. ඔබ සුදු ඇඳුම් නොගෙන, සුදු රෙදි නොගෙන, පන්සලට නොයා. ගෙදර ඉඳන් මං කියන්නේ පන්සල් යන්න එපා කියලා නෙමෙයි හාද පින්වත්නි. ගෙදර ඉඳන් මාසෙට පැය 30ක් සිල් රකින්න පුළුවන් වුණාද බැරිද? මාසෙට පැය 30යි කියන්නේ අවුරුද්දට පැය කීයද? බලන්න හදලා. අවුරුදු දෙකක් සිල් රැක්කොත් පැය කීයක් ඔබ සිල්වන්තයිද? මම ගිය අවුරුදු දෙකේ පැය මෙච්චරක් සිල් රැක්කා මගේ බුදුහාමුදුරුවනේ කියලා. සත්‍ය ක්‍රියාවක් කරන්න ඔබට බැරිද? බලන්න. අන්න ආචින්න කර්ම ගන්න. ආචින්න කර්මයක් විදිහට. ඊට පස්සේ ඔබට තේරෙයි අවුරුද්දක් විතර ගියාට පස්සේ අර පැය සිල් රකින්නේ නැති 23ද මම සනීපෙන් ඉන්නේ රකින්න එකද කියලා.
එතකොට ඔබ දන්නේම නැතුව ඕක පැය දෙකක් කරගන්න. දෙක තුනක් වෙයි. තුන පහක් වෙයි. පහ 10ක් වෙයි. 10 15ක් වෙයි. මේ 2019යි අද try කරන්න. 2022 23 වෙනකොට ඔබ දන්නේම නැතුව ඉබේම නිකන් ස්වයං පාලනයකින්ම නිකම්ම සිරු රකින්න කෙනෙක් බවට පත් වෙලා ඉන්නේ. ඉතින් අපි මේව හදාගත්තේ මෙහෙම. මේ ලේසි නෑ එකපාර නොකා හිටියා කියන එක පැවිද්දේ හරිය. දැන් පින්ගනි පැවිදිලා අවුරුදු 5. අවුරුදු 5ක් රැයට වළඳලා නෑ කියවහම පොඩිද? නිකා හිතන්නකො වෙන මොකුත් ඕනේද කියලා ඔබට. අවුරුදු 5ක් විකාලේ රැයට වළඳලා නෑ කිව්වහම වේල් කීයක් අතහැරලාද? ඔබ මේ අවුරුදු 5ේම මොකද කරේ? රැයට කාලා හොඳට බුදියා ගත්තානේ. අහනවා ආමුදුනේ ඔච්චර දේවල් මතක තියාගත්තේ කොහොමද? ඔය ඇත්ත බුදියා ගත්ත වෙලාවේ අපි පොත් බැලුවා. එහෙම. කාලා හොඳට බුදියා ගත්තනේ නාට්‍යයක් බලලා. ආමුදුරු ඒක කලේ නෑ. මගේ පොඩි ආමුදුරු මේ ඊපෙරේද දවසක කියනවා හැම ගිහියෙක්ම මාසයක් දෙකක් මහාන කරන්න ඕනේ. මොකද ඇයි? ඒ මොනොත් එවුන් අපිට බඩ ගගා වඳිය කිව්වා. ඇත්ත කතාවක් නැත්නම්. අපේ ආරණ්‍ය සේනාසනේ ඉන්නවා බලු පැටියෙක් හරිද? කතාව මම කියන්නම්. මේ බලු පැටියට මේ රැට කන්න කෑම එකක් අපේ ආරණ්‍ය ගාව ඉන්න පුතෙක් ගෙනල්ලා දෙනවා. බන් සතෙක්නකින් ගන්නේ පවුනේ. අපි සිල් දැක්කට ඒකට සිල් නෑනේ. ඉතින් ගෙනල්ලා දෙනවා. දවසක් මම මේ කෑම එක අනනකොට මේ මට පැවිදි වෙලා මේ ඊයේ පෙරේදා අවුරුදු 5ක් විතර දැන් වෙන්න වෙනවා. අපිට විකාලේ වේලක් තියෙනවා කියන එකත් අමතක වෙලා තියෙන්නේ. අනනකොට පින්වත්නි මටත් බඩගින්නක් ආවා. ඒ මේක දැන් හරි සුවඳයි. රස්නෙත් දැනෙනවා. ඉතින් දැන් මට මම කල්පනා කළා දෙයියනේ මේ හිත කොයිතරම් මේ ටග්ගල ෆයින් වලනවාද කියලා. මම ඉතින් එක දවසක් පොඩි ආමුදුරන්ට කතා කරලා මේ පනිෂ්මන්ට් එක මම පොඩ්ඩටත් දෙන්න ඕනි කියලා. මං කිව්වා අද කෑමක ඔබ වහන්සේ අනන්නකෝ. උන්වහන්සේත් ඇනුවා. මම කට දිහාත් බලාගෙන ඉතින් කෙලත් උනනවා කඩට. මේක ලේසි නෑ පින්වත්නි. ඔබ හිතන්න එපා මේක හරි සුන්දරයි කියලා. මේ මාර්ගය වඩා ගන්න. මං දවස් දෙකක්ම දුන්නා. දීලා මං තුන්වෙනි දවසේ කුටියට කතා කරලා ඇහුවා මෙහෙන්න. ඇසුතෝ බල්ලට කෑම අනනකොට මොකෝ වෙන්නේ? බඩගිනිය වෙන්නේ නැද්ද? මොකෝ නැත්තේ කිව්වා. මොකෝ නැත්තේ? මම හොරාට කන්න හිතෙන්නේ නැද්ද? නෑ. මං වෙයි. කෑවොත් ලොකු සයින්හන්ස ඕක මගේ සීලයට දැන් හානියක් නේ. ඕක මගේ මුළු පැවිද්දටම මට මතක් වෙනවා. හැබැයි මං දැන් අවුරුද්දක් මහාන වෙලා මේ අවුරුදු 14යි පින්වත්නි. මේ අවුරුද්දටම රැයට වළඳලා නැහැ. ඉතින් මට ඒක මතක් වෙනකොට ඊට වඩා සතුටුයි. ඒ නිසා මම අර කාල පැය චුට්ටක් සතුටු වෙනවට වඩා මේ දීර්ඝ කාලීනව ලබන නිරාමිෂ සතුටට කැමතියි. මොකද මං කියන එක තේරෙනවද? සිර රකින්න. ඒක තමයි සතුට. ඊපෙරේද අපි ඉන්නේ ත්‍රිකුණාමලයේ. හරිද? මම මේ කියන්නේ සීලයේ වටිනාකම මට දැනෙච්ච විදිය. ඉන්නේ ත්‍රිකුණාමලයේ පින්වත්නි. හරි? ඉතින් මේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය කියන්නේ ටිකක් වියලි. ටිකක් නෙමෙයි හොඳටම වියලි. ඊයේ පෙරේද දවසක හවස ඉතින් මට හරිය 30යි. 30ක් ඇවිල්ලා මම ගිහිල්ලා බලනකොට ෆ්‍රිජ් එකේ අයිස් පැකට් වගේක් තිබ්බා. කැප අයිස් තියෙනවා. හරිද? ඔය දියුල් අයිස් එහෙම හොදට බ්ලෙන්ඩ් කරලා හයි කරාම කැපයි. නැත්තම් බලයි හැමදෙරෝ දවල් රැයට බත් කන්නේ අයිස් කනවාද කියලා. එහෙම කැප දේවල් තියෙනවා. මහා පළතුරු නොවන කුඩා පළ වලින් සකස් කරපු එහෙම දේවල් කැපයි. ඉතින් ෆ්‍රිජ් එක කරලා ගන්න හදනකොට පින්වත්නි පිළිගන්නන්න කෙනෙක් නෑ. පිළිගන්නේ නැතුව වළඳන්න බෑ භික්ෂුවකට. ඉතින් මම වටපිට බැලුවා පේන දෙක්මානි කෙනෙක් නෑ. පොඩි සයින්හන්සේලාත් ඔක්කොම කුටිවල. දැන් ඉතින් මම මොකද කරේ? ඔයත් හිටියනම් මොකෝ කරන්නේ? ඔයත් ෆ්‍රිජ් එක අරිනවා අයිස් පැකට් එකක් තියෙනවා. අනේ පිළිගන්නන්න කෙනෙක් නෑනේ කියලා නිකන් ඉන්නවද? ටිකදී මම කල්පනා කළා මම මේ අත දැම්මේ නෑ ඉස්සරහට. මම මේ කියන්නේ මේ මම්මා සිරුරැක්ක කියලා නෙමෙයි. හරිද? මේකේ වටිනාකම බලන්න. අත දැම්මේ නැතුව මං ඉතින් අයිස් පැකට් ඕනේ නෑ කියලා කුටියටම ගියා. වතුර ටිකක් බලනවා. පැන් ටිකක්. මං කුටියට ගිහලා කල්පනා කළා දෙයියනේ මේ බුදුරජාණන් වහන්සේ මාව කොයිතරම් රැකලාද. දැන් ඕක ගිහියෙක් කළා නම් අනිවාර්යෙන් ඕක කාලා යන්නේ අයිස් පැකට් එක නෙමෙයි ওই පැකට් එකම ගෙදර අරන් යනවා. මේ හිතේ නැගෙන පුංචි තෘෂ්ණාව පවා වාග්යතුන් වහන්සේ වළක්වපු විදිය බලන්න. මහා රැකවරණයක් නේ. තාත්තා කෙනෙක් කිව්වා අපි මගේ තාත්තවත් මට වෙනි රැකවරණයක් දීලා නේ. අපි වෙනුවෙන් අපේ තාත්තලා ගොම කාලා නේ. මගේ වාග්යතුන් වහන්සේ වෙනද බෝසත් කාලේ. අපේ තාත්තලා අපි වෙනුවෙන් ඇස් දන් දීලා නේ. අපේ අම්මලා අපි වෙනුවෙන් බෙල්ල දන් දීලා නේ ගලවලා. අපි වෙනුවෙන් කොච්චර කැපකිරීමක් කළාද නේ.
පොඩි කාලයකත්. මෙන්න ආචින්න කර්මයේ විදියට සීලය පුරුදු කරගැනීමේ වටිනාකම. එදිනෙදා බලන්න පින්වන්නේ මට තාම ඒක මතකයි. හරිද? පොඩි හාමුදුරුවන්ටත් ඕක මතකයි. මං දැන් වෙන මොකුත් නේ මං සතුටු වෙනවා දෙයියනේ. විකාලේ වළඳලා නැහැනේ අවුරුදු 5ක් සතුටු වෙනකොට ලැබෙන සතුට ඔබට පුළුවන් නම් අරන් යන්න. මේ සිවුර ඇතුලේ හරි සනීපයි කියන්නේ ඒකයි අපි. සිවුරේ තරම් සනීපයක් නෑ. මේක පොරව ගත්තු දාපටම් පුදුම රැකවරණයක් ලැබුණා. පතුරුවෙක්වත් කන්නේ. ඇයි? යාලටත් හරියන්න තමයි මේක හදලා තියෙන්නේ. දැයට හිසේ ඉඳන් දෙපතුල ගාවට පොරව ගත්තාම මැස්සෙක්ටවත් එන්නේ ඉඩකුත් නෑ. ඇත්තටම මේ සිවුර වල මම කියන්නේ පුංචි පුංචි ප්‍රයෝජන. ඔයත් අන්ට එහෙමයි. උඩ ඔළුව වහ ගන්නකොට කකුල් දෙකේ. එතකොට එහෙම නෑ පින්වන්දේ. මේක හරි සනීප තැනක්. මේක හරි සුන්දර තැනක්. ඔන්න ආචින්න කර්ම විද් බලන්න පැවිද්දට නිකම් පින් වැඩෙනවා නේ. දැන් අපිට අකුසලයක් වෙන මානයක්වත් පින්වන්නේ ඇත්තටම මතක නෑනේ. එහෙම ඉතින් ප්‍රාණඝාතය කරලත් නෑ. හොරකම් කරන්නෙත් නෑ. කාමයේ වර්ධව ඇසුරෙන්නේ නෑ. බොරු කියවෙන්නේ නැත් ඉතින් කාලේ නෑ. සුරාපානිය කෙරෙන්නෙත් නෑ. හොරෙන්වත් බොන්නේ නෑ හරි. ටීවී බලන්නේ නෑ, සින්දු ඇහෙන්නේ නෑ, නාට්‍ය බලන්නේ නෑ, ෆිල්ම් බලන්නේ නෑ, සංගීත බලන්නේ නෑ. මොන තරම් රැකවරණයක්ද මේ පැවිද්ද? ඔයත් වහනෝ අපේ හාමුදුරුවෝ කෙට්ටු වෙලා තමයි. නරකද? අපේ මේ මොන දුකක්ද විඳින්නේ? ගල් ගුහාස්සේ කොට්ටෙකුත් නෑ, කරන්ට් එකක් නෑ, අප්පච්චි ඉතින් කියන. ඉතින් ඒක දුකක් විදියට දකින්න එපා. ඒක තමයි මේ ලෝකේ තියෙන විශිෂ්ටම සැපය. අපුත්තම සැපක්. පුත්තම සනීපයක්. කවදාවත් මට වචන වලින් කියන්න බැරි වෙයි. කියන්න බෑ පිටුනත්. පැවිදි වෙච්ච දාපටන් කඳුළු වැටිලා නැහැ. පැවිදි වෙච්ච දාපටන් ශෝක කරලා නැහැ. ඊට අනිද්දට අම්මා මැරිලා ගියත් අක්කලා මැරිලා ගියත් හොඳටම දන්නවා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ පිහිට පිණිස පවතිච්ච නිසා කඳුලක්වත් වට්ටන්න නැතුව පැහැදිලිව මෙතනට මුණ දෙන්න පුළුවන් කියන්නේ. ඊට අනිද්දට අපිට සර්පෙක් ගහලා කැලයක් මැද්දේ මැරුණත් අප්පච්චියේ මාව බේර ගන්නෝ කියලා මහායියෙන් විලාප තියන්නේ නැතුව 100න් නුවණින් පැත්තකට ගිහලා ඉඳ ගන්න පුළුවන් බව හොඳටම දන්නවා. මේ අම්බලම මාර්යා දිනුම් කියලා මාර්යා හිතුවට යන්න කියපු වෙලාවක යා කියන්නත් කලින් අපි මේකෙන් අවබෝධයෙන් යන්න ලෑස්ති වෙලා හිටියාම වැඩේ සමතක තියාගන්න. ආචින්න කර්මයක් එනවා කියන්නේ ඒකට. හදීසියවත් ඔය තුනම ආවේ නැති වුණොත් ගරුක කර්මයකුත් නෑ, ආසන්න කර්මයකුත් නෑ, ආචින්න කර්මයකුත් නෑ. හදීසි ඇක්සිඩන්ට් එකකින් එකපාරටම මැරෙනවා. ඒ වගේ වෙලාවට පින්වත්නි ආයි නිවන් දකින්නේ නෑ හොඳේ. සසර කරගත්තු යම් කිසි කුසලයක් අකුසලයක් මතක් වෙලා එන්න පුළුවන්. ඒකට කියනවා කටත්තා කර්මය කියලා. තේරුණානේ දැන් නේ? ගරුක කර්මය, ආසන්න කර්මය, ආචින්න කර්මය, කටත්තා කර්මය කියන හතර තමයි අපිට ඉදිරිපත් කරන්නේ. මොකද්ද? කර්මය හෝ කර්ම නිමිත්ත හෝ ගති නිමිත්ත. දැන් පින්වත්නි ඔන්න මරණාසන්න මොහොතේ චිත්ත වීතියට අරමුණු වෙනවා බල්ලෙක්. බල්ලෙක් බුරුණ හඩක් ඇහෙනවා. ඊළඟ ජීවිතේ කොහෙද? බොහෝ වෙලාවට බල්ලෙක් බුරුණ හඩක් එක්ක අප්පෝ මේක බිරුවනේ කියලා ද්වේෂයක් ඇති කරගත්තොත් ඊළඟ ජීවිතේ නිරය. මරණාසන්න චිත්ත වීතියට මොකක් ඇයිද කියලා අපිට කියන්න බෑ පින්වත්නි. ඒක හරි දුර්වල චිත්ත වීතියක්. හරි දුර්වලයි. චුතියට අනතුරුවම ප්‍රතිසන්දිය වෙනවා. කියන්නේ මරුණාට පස්සේ ආපහු ගිහිල්ලා අනිත් පැත්තට මොකෝ වෙන්නේ? මේ මව් කුසවල ඔය අහසේ ඉන්නේ නැහැ හොඳේ. අර අන්තර භව සංකල්පනේ. ඒව ධර්මයේ නැහැ. අමාරු තැනකින් මරුණාට පස්සේ අහසට වෙලා ඉඳලා හොඳ තැනක් ආවම රිංගනවා කියලා. එහෙම යන්න පුළුවන් එකක් නෙමෙයි මේ ජීවිතය. ඔයත් දැන් මෙතනට ආවේ හිතලා බලලා කල්පනා කරලාද? මං අහවල් අම්මගේ බඩට යනවා හිටපන්කෝ කියලා. යන්න අවස්ථාවක් දුන්නා නම් එන්නේ කොහාටද? අදිසකෝපභෝගී තැනකට රිංගනවද නැද්ද කොහොමද? රිංගනවා. බස් එකකට නැග්ගා සීට් එකක් හොයන අපි ධර්මශාලාවට ගියත් කණුවක් හොයා ගන්න හදන අපි හොඳම පුටුව හොඳම කුසන් එක හොයන අපි මව කුසක් තෝරගන්න ලැබුණා නේද? අනිවාර්යෙන්ම හොඳයි. අපි මේ හිතලා තෝරගත්තා නෙමෙයි. මේවා නිකන් ඉබේ වෙච්ච දේවල්. ඉබෙත් මේ පින්වත්නි ඇත්තටම මේවා කර්මයේ විසින් ස්වභාව ධර්මයේ විසින් සකස් කරවපු දේවල්. ඒ නිසා මතක තියාගන්න. මට මේ කියන්න ඕනේ. ඔන්න ඔබ මැරෙනකොට ඔබට එන්න පුළුවන් නිමිත්ත. ඕක දැන් මට කියන්නකෝ ධනාත්මක පැත්තේද තියෙන්නේ ඍණාත්මක පැත්තේද කියලා ඔබේ පැත්තේ. මට කියන්න. පොසිටිව්ද නෙගටිව්ද? මේක පොසිටිව් කියන වචනයවත් කියන්න එපා සෝවන් වෙලා නැත්තම්.
සත්‍ය කතාව තමයි කියන්නේ. හිතන්නවා. ඒ හිතනවා කියන්නේ ඒකත් අවිද්‍යාවෙන්ම කරන එක. මේ සකස් වීම වලින් මිදෙනවා කියන එක පින්වත් හිතා ගන්න බැරි එකක්. ඒ නිසා නිසකවම ඔබ විසින් අද අපි මේ ධර්ම දේශනාවට මාතෘකා කළේ සමුදය වය ධම්මානුපස්සී කියන මාතෘකාව හරහා මේ වැඩසටහන වෙන්නේ. ඔන්න බලාගන්න කරන්න ඕනේ. කෙටියෙන්ම මේ කියන්නේ. ඒ නිසා ඒවා මේ විශ්වාස කර කර ඊළඟ පාර හොඳ තැනකට යයි නරක තැනකට යයි කිය ඉන්න එපා. කල යුත්තේ මගේ පින්වත්නි මේ ලැබිච්ච ජීවිතයේ තියෙන මේ අස්තීර බව දකින්න. ඔය හිතේ තියෙන සත්පුද්ගල භාවයකින් තොරයි කියන එක දකින්න. ඔය රූප ධාතුව තුල හුදු පඨවි ධාතුව අධික රූප කලාප විතරයි. ආපෝ ධාතුව අධික රූප කලාප විතරයි. තේජෝ ධාතුව අධික රූප කලාප විතරයි. වායෝ ධාතුව අධික රූප කලාප විතරයි කියලා. පඨවි ආපේ තේජෝ වායෝ කියන මේ රූප කලාප වලින් හැදිච්ච දේවල් මිසක් සුද්ධාෂ්ටක රූප කලාප වලින් හැදිච්ච ශරීරයක් මිසක් සත්පුද්ගලයෙක් නෑ කියන කමටහනට එන්න භාවනාවට එන්න. ඒව ගැන කියන්න මේ වෙලාව නෙමෙයි ඔබ දන්නවා දැන් මේවා ගැන ඔබ බණ අහලා ඔබට බණ තියෙන ඕන තරම් අහන්න නේද අන්තර්ජාලයට ගිහිල්ලා බලන්න මේවා ගැන විදේශනා කරපු දේශනා තියෙනවා මුල්ලා ඉඳන් ප්‍රාථමික තැන ඉඳන් නිර්වාණය දක්වා කරපු දේශනා රාශියක් තියෙනවා අහන්න. ඇහුවේ නැත්තම් ওই කන් දෙකෙන් වැඩක් මොරටු පැත්තට ගිහිල්ලා අර ලී යතු ගන්න තැනකට කන තියලා කන යතු ගා ගන්න. අනේ මේවා ආපු නැතිකම් අපිට එපා කියලා. හරි. සංස්කාර පිළිබඳව මෙන්න මේ යථාර්ථය දකින්න කෙනා කියන්නේ හුදු නාම රූප දෙකක ක්‍රියාකාරීත්වයක් විතරයි මිසක් සත්ත්ව පුද්ගල භාවයක් නැතයි කියන එක පින්වත්නි දකින්න ඕන. දැන් ওই හිතගෙන ඔබට තේරුණි. ඒක දැන් හැබැයි 100%ම තේරුණේ නෑනේ. දැන් සෝවන් වුණා. නෑනේ. ඒ කාලේ නම් පින්වත්නි ඔහොම කියනකොටම දිත්තමන්තම් භවිෂ්‍යති කියනකොට නිවන් දැක්කා. ඒ ධම්මා හේතුප්පබව තේසං හේතුන් තථාගතවා. මේ ශ්‍රමණයන්න් වහන්සේ ඕක කියනකොට නිවන් දැක්කනේ පින්වත්නි. සෝවන් ඵලයටපත් වුණා. අස්සජි මහරහතන් වහන්සේ ගාථාව දේශනා කළා. එනිසා බලන්න ඔන්න මෙන්න නිවන් මඟ. ඒක කෙටියෙන් ලියා ගන්න දිගහැරලා මතක තියාගෙන කවදා හරි දිගහැර ගන්න. ඔබ මේ නිවන් මගේ උපදවා ගත යුතු පළවෙනි දේ තමයි යම්කිසි මට්ටමකට සීල විසුද්ධිය කියන එක. සීලය යම් මට්ටමකට පරිපූර්ණ කරගන්න. 100%ක් නම් කවදාවත් මොළවන්ද ප්‍රත්‍යඥ මට්ටම. වැඩි තමයි නැගිටින්නේ. ප්‍රත්‍යඥයෙක් 100%ක් සීල රකින්නවා කියලා එකක් වෙන්නේ එහෙම අමාරුයි. 100%ක් සීල රකින්නේ කවුද? සෝතාපන්න පලස්ත පුද්ගලයා විතරයි. සෝතාපන්න පලස්ත පුද්ගලයා එතකොට සීල් කඩන්නේ නැද්ද? ඒ සරකා නිබිව්වේ කඩනවද නැද්ද? කඩන්නේ නැහැ. තේරුණාද? සෝතාපන්න පලස්ත පුද්ගලයා ගැන සඳහන් කරලා තියෙනවා. කූට දන්ත සූත්‍ර අට කතාව. යම්කිසි කෙනෙක් සෝතාපන්න ඵලයටපත් වුණාට පස්සේ මත් වතුරයි කිරි කවලම් කරලා පෙව්වොත් කිරි පෙවෙනවාය මත් වතුර පෙවෙන්නේ නැතය. කොහොමද රැකවරණය? මේ මගේ පින්වත්නි කොහොමද රැකවරණය? ආය අපාගාමී වෙන්නේ නැහැ. සරකානි පින්වත්නි මරණ කාලයේ ධර්මය අවබෝධ කළේය කියලායි තියෙන්නේ. ඒ කියන්නේ සරකානි කලින් බීවට සරකානි කියන උතුමන් වහන්සේ මරණයටපත් වෙනකොටම සෝවාන් ඵලයටපත් වුණා. එතනින් පස්සේ ආපහු බිව්වේ මරණ කාලයේ ත්‍රිශික්ෂාවන් පරිපූර්ණ කළේ. ඕමයි සරකානි සූත්‍රයේ තියෙන බලන්න ගිහිල්ලා. අන්තිම පේළියේ තියෙන ඕක බලන්නේ නැහැ කවුරුත්. අරක කියවල අප්පාරි කියලා ටක් ගාලා යනවා. යටම පේළියත් කියව ගන්න. එනිසා සීල විසුද්ධිය යම් මට්ටමකට සම්පාදනය කරගෙන ඊළඟට ඔබට තියෙන දෙවෙනි ටාස්ක් එක තමයි චිත්ත විසුද්ධිය. කියන්නේ හිත යම් කිසි විදියකට ඒකාග්‍රභාවයකට ගන්න. ඒකට ඔබට තියෙනවා බුද්ධානුස්සති භාවනාවේ මූලික පියවරවල්. මෛත්‍රී භාවනාවේ මූලික පියවරවල්. ආනාපාන සති භාවනාවන් වල මූලික පියවරවල්. ඔතනින් හිත 100%ක් නෙමෙයි. මෙන්න මේ නිවන් මඟ. මේක එලිපෙහෙලි කරගන්න දැන්වත්. හරිද? 100%ක් නෙමෙයි යම් මට්ටමකට හෝ එකඟ භාවයකට ඇති කරගන්න. ඒ එකඟ භාවයම ඔබ නිර්වාණය කරාගෙන යනවා. හරි? ඔන්න යම් මට්ටමකට චිත්ත විසුද්ධියත් හරි. ඊළඟට ඔබට තියෙන එක තමයි
ඊට පස්සේ තියෙන විසුද්ධි ගැන අතහරින්නකෝ. මෙන්න මේ ඥාන ටික මතක තියාගන්න. පළවෙනි ඥානය තමයි ඔබට මේ විදර්ශනාවේදී උපදින නාම රූප ව්‍යවස්ථාපන ඥානය. නැත්තම් ඕකට කියන හරි නම තමයි නාම රූප පරිච්ඡේද ඥානය. මොකද්ද? දෙවෙනි ඥානය තමයි සම්මර්ෂණ ඥානය. තුන්වෙනි ඥානය තමයි උදේහව්‍ය ඥානය. හරිද? කීයක් දැන් කිව්වද? 3ක් කිව්වා. ඔන්න බලන්න මගේ පින්වත්නි වෙන වැඩේ. ඔන්න කෙනෙක් භාවනාවට ඉඳගෙන එයාගේ පළවෙනි ටාස්ක් එක ඔබ මේ ශාසනයට ඇවිල්ලා ආමුද්‍රෝ පොරෝප සිවුරි පාට මොකද්ද? කොයි නන්දාවේ අප්පත් දැන් පින්වත්නි බණක් කියලා ආරණ්‍යයට යන්න දෙන්නේ නැහැ. පුදුම වදයක් දෙන්නේ. ඇත්තමයි. ඔයාලා දෙකට කෝල් කරලා අහනවා ආමුද්‍රෝනි සතපිලා දින්නේ. අත බෝට්ටු පැද පැද ඉන්නේ මහරෑ දෙකට. ඕන්න අන්න අපේ දායකයන්ගේ ශ්‍රද්ධාව වැඩි ප්‍රඥාව අඩුයි. මෝඩ භාවයට යනවා. පින්ඩපාතේ වැඩපු ආමුද්‍රෝන්ගේ ඇඟටම ඉදලා හේතු කරලා වැන්දා කිව්වා. ශ්‍රද්ධාව අධිකයි. ඉදලා බිම තියන්නවත් තමා උනේ නෑ ඇඟටම හේතු කරලා වැන්දා. ශ්‍රද්ධාව වැඩි ප්‍රඥාව අඩුයි. සමහරු මට බයයි පින්වත්නි අර භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා කෙහෙල් ගෙඩිය ලෙලි ගහනවා කෙහෙල් ගෙඩිය පූජා කරන්නේ නිකන් අර රිලෙවෙට් කන්න දෙනවා වගේ නැද්ද? යෝගට් එක කඩලා හැන්දත් ගහලා දැන් අපේ දරුවෙක්ට අපි දෙනවද කෙහෙල් ගෙඩිය ලෙල්ලක් ගහලා කන්න? ඇයි ඔබ හිතන්නේ භාග්‍යතුන් වහන්සේට මේ පූජාව පූජා කරාම භාග්‍යතුන් වහන්සේ බැලනවා කියලා හිතන්නකෝ කෙහෙල් ගෙඩිය අමාරුයි ඉදලෙඩි ගහ ගන්න. සකසා දන් දෙනවා කියන්නේ කෙහෙල් ගෙඩිය ලෙඩි ගහලා දන් දෙන එකට නෙමෙයි. ශ්‍රද්ධාව මට බයයි කවයිද කියලා. එහෙම මහා මූලික ශ්‍රද්ධාවක් තියෙන පින්ගය. මෝඩ ශ්‍රද්ධාව. ඇත්තමයි මට හිතෙනවා වෙලාවක කවයිද කියලා. එහෙම කරන්න එපා. දස මරුන් පරාජය කරපු භාග්‍යතුන් වහන්සේට මාර්ගය. එන්න අපේ මිනිස්සු ඉන්න තැන අපේ අංගපතීර වෙන්න පද ධාතු කරඬුව ගෙදරට වැඩම කරවනවා. ධාතු ටිතාව බුද්ධෝ ටිතාව හොද්දි. ධාතු තියනවා කියන්නේ බුදුන් වැඩ හිටියා වගේ. ඔබ කියනවනේ ධාතු කරඬුව සාංගික දානෙට. නිකන් අර පන්සලෙන් අට්ටාලයක් ගෙනල්ලා ඒක උඩ තියලා හඳුන් කුරක් ගහන්නේ පාත්‍රයටම. එහෙම මේක ශ්‍රද්ධාවෙන් කරන්නේ. එනිසා නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන ඔය වගේ පුංචි තැන්වල හිර වෙලා ඉන්න එකට නෙමෙයි. මේ නාම රූප දෙකේ ක්‍රියාකාරීත්වය හරියට දකින්නේ සඳහා ඔබට අවශ්‍ය කරන සියලුම ධර්ම දේශනා මේ වෙනකොටත් අපි කරලා තියෙනවා. තවත් උතුමාණන් වහන්සේලා ඕන තරම් කරලා තියෙනවා. නාම රූප පරිච්ඡේද ඥානි ඇති කරගත්තු කෙනා දකින්නේ ඔන්න බලන්න යාගේ අවබෝධය මේ ලෝකය සිත එක්තරා ක්‍රියාකාරීත්වයක් විතරයි. නාම කියන්නේ ක්‍රියාකාරීත්වයක් විතරයි. රූප කියන්නේ ක්‍රියාකාරීත්වයක් විතරයි. හුදු නාම රූප දෙකේ ක්‍රියාකාරීත්වයක් මිසක් සත්ව පුද්ගල ආත්ම භාවයක් මේකට පනවන්න බෑ කියලා. ඊට පස්සේ මෙයාට කල්පනා වෙනවා එතකොට කවුද මේ නාම රූප ගෙනාවේ? කවුද මේ නාම රූප? දැන් නාම රූප පරිච්ඡේද ඥානෙ උපදින්නේ දිට්ඨි විසුද්ධියේ. ඊළඟට මෙයා කල්පනා කරනවා කවුද මේ නාම රූප ගෙනාවේ? ගෙනාවේ කවුද? පටිච්ච සමුප්පාද ධර්මතාවය. අවිජ්ජා පත්‍යයි සංකාර. සංකාර පත්‍යයි විඥාන උනේ. විඥාන පත්‍යයි නාම රූප උනේ. නාම රූප පත්‍යයි සලආයතන. සලආයතන කියනවා. එයාට මේක විසඳන්නේ කාංකා විතරන විසුද්ධියේදී. හරිද? එයා කල්පනා කරනවා හරි දැන් නාම රූප දෙකක් දැන් ඒක හරි. ඔන්න බලන්න නිවන පින්වත්නි. මේ නාම රූප දෙක ගෙනාවේ කවුද? මම ගෙනාවේ නෑ. කවුද ගෙනාවේ? අවිද්‍යාව මුල් වෙච්ච පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය. හරි. ඊළඟට මෙයා පින්වත්නි දිගින් දිගටම මේ නාම රූප දෙකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක දීර්ඝ වශයෙන් මනසිකාරය කරනවා. දැන් කියලා දෙන්න වෙලාව නෙමෙයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන මනසිකාරය ඒවා ගැන ධර්මදේශනා කරලා තියෙනවා. ඔය නිකන් ගිහිල්ලා ගහලා බලන්නක පින්වත්නි සුෂ්ක විදර්ශනාව නිවනට ඔහොම කියන වැඩිලා දියවිලා තියෙනවා. දිට්ඨි විසුද්ධිය, කාංකා විතරන විසුද්ධිය කියලා ඕන තරම් බණ තියෙනවා. පටිච්ච සමුප්පාදයේ මනස්කාරය කරලා ඊළඟට මෙයා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී මොකද කරන්නේ? මේ සියලුම සංස්කාර නැත්තම් නාම රූප දෙක අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා කල්පනා කරනවා. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියලා කල්පනා කරන මෙයා මේ කියන්නේ පින්වත්නි ත්‍රිලක්ෂණීය සම්මර්ෂණය කරනවා. මොකද්ද? දැන් ඔබ දැම්මම ත්‍රිලක්ෂණීය සම්මර්ෂණය කරනවානේ අනිත්‍යයි කියලා. දැන් නිවන් දැක්කද?
ඈ ඔය වෙලා තියෙන්නේ මොකද දන්නවද? අස්සයට කලින් දුවලා. ත්‍රිලක්ෂණයේ මනස්කාරය කරන්නේ. තාම එහාට ගියාම ඔන්න බලන්න. නිකම් කියන්නේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්කම් පුප්පම් මිලායාති කියවට අනිත්‍ය ධර්මතාවය වැටෙන්නේ නැහැ. අනිත්‍ය මනස්කාරය කරන්න තියෙන සම්මර්ෂණ ඥානිය උපදවා ගන්න. සම්මර්ෂණ ඥානිය උපදින කෙනාට පින්වත්නි එයා කෙලින්ම වැටෙනවා ඇවිල්ලා උදය වය කියන තැනට. මොකද්ද වැටෙන්නේ? ඔව්. මතක තියාගන්න සම්මර්ෂණ ඥානියේදී සිද්ධ වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මනස්කාරය කිරීම. උදය වය කියන්නේ සමුදය වය කියන එකට තමයි. අපි කතා කරේ සමුදය වය ධම්මානුපස්සී විහෙරතිනේ නෑ. මේ ඔබට කියන්න යන්නේ උදය වයත් පහු කරලා තවත් එහාට යන්න තියෙන තැන ගැන. ඔන්න බලන්න පිටගත්තේ මේ අවස්ථාව. උදය වය කියන්නේ ඊළඟට මෙයා කල්පනා කරනවා දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම බැලුවනේ. මේ හැම සංස්කාරයක්ම ඇති වෙනව ෂණ මාත්‍රයක්. චිත්තය කියන එක ෂණ 17ක් පින්වත්නි. ඒකෙත් චිත්තක්ෂණීය ගන්න. ඒකෙත් තියෙන උප්පාද ටිතිබංග කියලා කුඩා චිත්තක්ෂණ තුනක්. ඔන්න ඔය විදියට ඇති වෙන තැනම නැති වෙනවා කියලා දකින්න. චක්ක විඥානය ඇති වුණා නැති වුණා. එච්චර. ඊළඟට සම්පටිච්ඡන එනවා. සම්පටිච්ඡන ඇති වුණා නැති වුණා. සම්තිර්ණ කෘත්‍ය කරන හිත එනවා. එයා ඇති වුණා නැති වුණා. වත්තපණි ඇති වුණා නැති වුණා. ජවන් ඇති වුණා නැති වුණා. තදාලම්බණි ඇති වුණා නැති වුණා. බවංගේ ඇති වුණා නැති වුණා. ඕක මනසිකාරය කරනවා පින්වත්නි. ඇති වෙනවා නැති වෙනවා කියලා දකින්නකොට මෙයාට පුදුම පින්වත්නි බයක් ඇති වෙනවා. නෙමෙයි මෙයාට පේනවා මේක බංග වෙලා යනවා. මොකද්ද වෙන්නේ? ඔය ටිකක් වෙලා ඔක කරනකොට පින්වත්නි ඊට පස්සේ මෙයාට උදය පේන්නේ නැහැ. මොකද්ද පේන්න ගන්න? උපදින එක නැති වෙනවා විතරයි පේන්නේ. උදයව්‍ය ඥානයෙන් පස්සේන ඊළඟ ඥානය තමයි භංගානුපස්සනා ඥානය. මොකද්ද? භංගානුපස්සන. භංගානුපස්සනාව කියලා කියන්නේ මොකද්ද පේන්නේ? භංගය විතරක් පේනවා. සියලුම සංස්කාර ධර්මයන් දැන් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා සම්මර්ෂණ ඥානය ඇති කරගත්තා. ඇති වෙනව නැති වෙනවා කියලා උදේව්‍ය ඥානය ඇති කරගත්තා. ඊළඟට මොකද වෙන්නේ? මෙයා මේක ඇතිවීමත් බලන්නේ නැහැ. බලන්නේ නැහැ නෙමෙයි මෙයාට මේක අරමුණු වෙන්නේ නැහැ. මෙයා බලනවා දෙයියනේ. ඒ කියන්නේ ඇති වෙන එක ඇති වෙන තැනම නැති වෙනවා භංග වෙනවා කියලා දකින්න ඥානයට කියනවා භංගානුපස්සන ඥානය. ඊළඟට මෙයාට ඇති වෙනවා පින්වත්නි ඊළඟ ඥානය තමයි බයතුපත්ඨාන ඥානය. භංගානුපස්සනාවට පස්සේ බයතුපත්ඨාන කියන්නේ බයක් ඇති වෙන්නේ. මොන බයක්ද? මේ ඔය කියන්නේ පින්වත්නි අර අපි කියන බය නෙමෙයි. ඒ බයට කියන්නේ ද්වේෂය කියලානේ. දැන් ඔන්න ඔබ කැලේකට යනකොට අලියෙක් එනවා පස්සේ. ඇති වෙන්නේ මොකද්ද? බයක් කියන්නේ ද්වේෂයක්. මේ ඔය බය නෙමෙයි බයතුපත්ඨාන ඥානය කියලා කියන්නේ. ඔන්න කෙනෙක් ඉන්නවා එයා කැලේට යන්න කලින්ම කල්පනා කරනවා මේ කැලේ අලියෙක් ඉන්න පුළුවන්. ඒකට කියන්නේ බය නෙමෙයි. බය පිළිබඳව ඇති වෙන මොකද්ද? ඥානය. ඒකට කියනවා බයතුපත්ඨාන. දැන් කිඹුල්ලු ඉන්නේ වැවක් ගාවට යනවා. ගිහිල්ලා පැන්නට පස්සේ කිඹුලෙක් පස්සෙන් එනකොට ඇති වෙන්නේ මොන වගේ හැඟීමක්ද? ඔන්න පැනලා නනා ඉන්නවා කිඹුලෙක් එකපාරට මෙහෙම කට හරිනවා. බයක්ද ඇති වෙන්නේ නැද්ද? ඒක බයක්. මේ කියන්නේ මෙයා වැවට පයින්න කලින් වැව් බන්ටක ඉස්මත් ඉඳලා කල්පනා කරනවා මේ වැවේ කිඹුල්ලු ඉන්න. ඒ නිසා නුවණින් මොකද කරන්න ඕනේ? ওই පැත්තට යන එක නම් එච්චර හොඳ නෑ කියලා පින්වත්නි ඒ පිළිබඳ වැටි කරගන්න බයට කියනවා බයතුපත්ඨාන ඥානය. ඒක නුවණින් කරන්න ඕනි හරිද? දැන් සමහර අය ඉන්නවා ඒගොල්ලෝ හරිය කැමති සර්පය ඔස්සේ භාවනා කරන. හුඹහා උඩමයි ගිහින් ඉඳ ගන්න. ඇහුවාම කියනවා මම මේ මරණ සතිය වඩනවා හුඹහා උඩින්. ආතාපි නිපකෝ බික්කු තැනට සුදුසු ඥානිය තියෙන්න ඕනේ. ඔන්න දැන් හොම ඉන්නවා ඇස් දෙක ගන්නකොට අලියෙක් ඉස්සරහා. ආලියමාව තලන්නේ නැති වෙයි කියලා ඇස් දෙක වහගත්තොත් මොකෝ වෙන්නේ? නිකං සෝපත් වේවා කොට අලියා යන්නේ. එහෙම යන්නේ නැහැ. ඒක අර්පණා මට්ටමට දක්වා විහිදිලා තියෙනවනේ එහෙම යන්න නම්. දැන් සාලියෙක් දැකලා නුවණින් මොකද කරන්න ඕනේ? මග හරින්න ඕනේ. ආන්න බලන්න. බයතුපත්ඨාන කියලා කියන්නේ මග හැරිය යුතු දේවල් මග හරින්න ඕනේ කියලා බය උපදවා ගන්න එක. සියලුම සංස්කාරවල භංගය දකින මෙයා සංස්කාර පිළිබඳව බයක් උපදවා ගන්නවා අප්පච්චියේ. කිසිම දෙයක් අල්ලන් හිටියට වැඩක් නැහැ හැමදේම නැති වෙනවා කියලා බයක් ඇති කරගන්නවා. ආයිත් බැඳීම් ඇති කරගන්නේ නැහැ. තියෙන බැඳීම් ටික ලියනවද?
දැන් ලියන්න පුළුවන්ද? මං කියනවා අදීනම් තියෙන බැඳීම් ඔක්කොම ලියන්න. පුළුවන්ද? දික්කසාද කරලා ගියත් හිතට මොකෝ වෙන්නේ? බැඳීම් කියන එක අපිට ලියන්න බෑ. මොකද මේකේ කතරු කෙනෙක් නෑ කරන. ක්‍රියාවක් ලිහෙන්න ඕනේ. ලිහෙන ක්‍රමවේදය අහන්න. ලිහන ක්‍රමය නෙමෙයි. ලිහෙන ක්‍රමය අහන්න. පුතා කෙරෙහි තණ්හාව අතහරින්න කියලා කිව්වොත් පුළුවන්ද? අතහරින්න කිව්වට බෑ. මල් පෝච්චියක් ඇයි තණ්හාව කියන්නේ අතහරින්න? අර පොඩි ආමඳුරෝ නම් එහෙම කියනවා. බුදු ආමඳුරෝ හැමදේම අතහරින්න කියලා තියෙනවා. ඒ නිසා මම කෝප පීරිසි පව අතහරිනවා. පුදුම තියරි. මේ මල් පෝච්චියක් අතහරිනවා වගේ නෙමෙයි තණ්හාව අතහරිනවා එක. ඒක අතහැරෙන්න ඕනේ. අතහැරෙන්න ඕනේ. අන්න බංගය දකින්න කෙනා බය උපදිනවා. බය උපදිනකොටම අලුතෙන් කුණු එකතු වෙන්නේ නැහැ. තියෙන කුණු ටික අස් වෙලා අයින් වෙලා යනවා. ඒකට කියනවා බයතුපට්ඨාන ඥානය. ඊළඟට ආදීනවානුපස්සනා ඥානය. ඊට පස්සේ පින්වත්නි මෙයා මේ වගේ තියෙන ආදීනවය දකින්න අනේ මේ වගේ එල්ලිලා හිඳලා වැඩක් නැහැ. මේවට කිසියම් පිළිසරණක් නැහැ නේද? පිළිසරණක් නැති සංස්කාරවල එල්ලිලා ඉඳීම මට මහා දුකක් නේද කියලා කල්පනා කරන කෙනා විවාහ වෙන්න නෙමෙයි කල්පනා කරන්නේ. විවාහ වීමේ තියෙන ආදීනවය. දැන් විවාහ වෙච්ච අයගෙන් අහන්නකෝ සපයිද දුකයිද කියලා. මොකෝ කියන්නේ? සැප ලැබුණාද? නැත්තම් ගහින් වැටිච්ච මිනිහට ගුණ යන්න වගේ නෙමෙයි දුන්නේ. සැප ලබන්නම් කියලා හිතාගෙන විවාහ වුණා ආමුදුරනේ ලැබිච්ච සැප කෙසේ වෙතත් තිබිච්ච සැප මන් දන්නේ. අය කියන්නේ නැති වුණා කියලා මම අපු දන්නේ නැහැ නේ. අන්න අම්මලා තාත්තලා කිව්වා පුතේ. එහෙමද? එහෙනම් විවාහ වෙන්න දරුවෝ මතක තියාගන්න ඕක. සය ආදීනව මනසිකාරය කළ සංස්කාර පිළිබඳ වැළෙන්නේ නැහැ අතහරිනවා. ඇයි ආදීනවනුපස්සනා ඥානෙ උපදින කෙනාට ඊළඟට උපදින නිබ්බිදානුපස්සනාව කලකිරීමක්. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති යම් කෙනෙක් නුවණින් දැක්කනම් අත නිබ්බින්දති දුක්ඛේ එයා ඒ දුකේ කලකිරෙනවා ඒස මග්ගෝ විසුද්ධිය. ඒක තමයි විසුද්ධියට මාර්ගය. නිබ්බිදානුපස්සනාව උපදිනවා. කලකිරීම උපදිනකොටම පින්වත්නි මුංචිතු කම්මිතා ඥානෙ අනේ දෙයියනේ. කොහොම හිතන්නේ පින්වත්? අනේ දෙයියනේ මේ මල කරදරෙන් නම් මිදෙන්න ඕනේ. මුංචිතු කම්මිතා මිදීමේ කැමැත්තක් ඇති වෙනවා. මිදලා යන්න ඕනේ කියන ඥානෙ උපදිනකොට කියන මුංචිතු කම්මිතා ඥානෙ උපදිනා කියලා. ඒක ඉපදිච්ච කෙනා ඊළඟට පින්වත්නි පටිසංකානුපස්සනාව. ඥානෙ තමයි පටිසංකානුපස්සනා ඥානෙ. ආපහු සැරයක් අනිත්‍ය දුක්ඛ අනාත්ම බලලා මේක තිර තැනකට එනවා ඔය කිව්වට. මිදෙන්න ඕනේ කිව්වට තව චුට්ටක් කියලා හිතෙන්න පුළුවන්. මොකද ලෝක ඉෂ්ඨාරම්මනේ වැඩිනේ. දැන් කැවුමක් ගන්නකො විස කවපු කැවුමක් තියෙනවා. ඇහැට පේන්නේ හොඳයි කියලාද නරකයි කියලාද? හැබැයි ඒකේ මොනවද තියෙන්නේ? බලන්න ඇහැට පේනුනේත් නෑ. කනටත් ඇහෙනවා අන්න කැවුම් තියෙනවා කියලා. හොඳයිද නැද්ද? හොඳයි. නායයටත් කැවුම් සුවඳ දැනෙනවා. හොඳයිද නැද්ද? දිවට තියෙන කොටත් දැනී නොදැනී යනවා. ටිකක් තියලා බලනවා හොඳයිද කියලා. හොඳයිද නැද්ද? හොඳයි. කැවුම අල්ලන කොටත් සමහරුන්ට සැපයි. හැබැයි මේ පහටම පෙනුනේ නැති මොකක්ද ඔකේ තියෙන්නේ? ආදීන. කෑවොත් මරණයට පවාපත් වෙන්න පුළුවන්. ලෝකේ ඉෂ්ඨාරම්මණය පේනවා වැඩි අනිෂ්ඨාරම්මණය පේනවා අඩුයි. යෝගාවචරය රැවටෙයි කියලා හිතලා ආපහු සැරයක් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා පෙන්නන එක හිතන්න විතරයි ඕනේ. හිතනකොටම පටිසංකානුපස්සනාව උපදිනවා. එතනින් පස්සේ ආට උපදින්නේ ඔබයි මම ඔබ කවුරුත් කල්පනා කරන. අපි නිතරම කියනවම සංඛාරුපෙක්ඛා ඥානය. ඔන්න තැන. සංඛාරුපෙක්ඛා ඥානය. දැන් බලන්න ඥාන කීයක් තියෙනවද කියලා. උද්‍යව්‍ය ඥානයෙන් පස්සේ ඥාන 8ක් කියලා තියෙනව නේද මේ වෙනකොට. උද්‍යව්‍ය ඥානෙ බංගානුපස්සන, බයිතුපට්ඨාන, ආදීනවානුපස්සන, නිබ්බිදානුපස්සන, මුංචිතු කම්මිතා, පටිසංකානුපස්සන, සංකාර කියන්නේ සංකාරුපේක හතයි. හරි. ඔන්න බලන්න ඊළඟට වෙන්නේ. ඔව් හතයි. ඊළඟට තියෙන්නේ අපිට එනවා අනුලෝම ඥානෙ සහ ගෝත්‍ර භූ ඥානෙ. පින්වත්නි මෙන්න මෙතනදී හරිය ලස්සන සිද්ධියක් වෙනවා. සංකාරුපෙක්ඛා ඥානයට ආව කියලා කියන්නේ දැන් මේ වෙලාවේ යෝගාවචරයාගේ හිත සංස්කාර පිළිබඳව කලකිරිලා මිදෙන්න ඕනේ කියලා අනිත්‍ය දුක්ඛ අනාත්ම බලලා භංගය දැකලා කිසිම සංස්කාරයක ඇලෙන්නෙත් නැහැ. හරියට නෙළුම් කොළයට වැටිච්ච පිනිබින්දුවක් වගේ.
රැඳෙන්නේම නැහැ. වැටි වැටි යනවා. ලෝක ප්‍රසිද්ධ නිලියක් ගෙනල්ලා තමන්ගේ ඉස්සරහින් ඇස් ඉස්සරහින් තිබ්බත් දැන් සමහර තවුස් වෙනවා පින්වත්නි හිමාලයේ තවුස් දම් වඩන්න ගියාට අර ලියතමර කියලා මල් තියෙන්නේ. ওই මල් දැකලත් රාගය ඇති වෙනවා. අවුරුදු 60 ගණන් සමාපත්තිය වල සමවැදිලා. මලක් දැක්කහම රාගය ඇවිස්සලා ධානයෙන් පහවිච්ච තවුස ගැන කතා තියෙනවා. හැබැයි සංකාරුපෙක්ඛා ඥානයට ආපු කෙනාට එහෙම සංස්කාර පිළිබඳව නැවත නැවත ඇලීමක් නෙමෙයි ඇති වෙන්නේ. එයාට පේන්නේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි අනිත්‍යයි දුක්ඛයි. ඔච්චර. සංකාරුපෙක්ඛා ඥානිය තමයි පිටන්නේ කාගේ ඉලක්කයේ වෙන්නේ. සමුදේ වය ධම්මානුපස්සීවම නෙමෙයි. එතනින් එහාට සෑහෙන්න යන්න තියෙනවා. ඔබට තේරෙනවද මේ මාර්ගය කොයිතරම් බැරෑරුම්ද කියලා? ඈ ඔන්න බලන්න ඊට පස්සේ වෙනදී. කාලය ඉක්මලා ගිහිල්ලා තියෙන නිසා මෙතන ඉඳන් කෙටියෙන් කියන්න. සංකාරුපෙක්ඛා ඥානයට නැවත නැවත සම්වදින යෝගාවචරය මෙච්චර කාලයක් තමන් පුරුදු කරපු අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයෙන් එකක් අරගෙන එකවරම භවංග පතනයක් සිද්ධ වෙනවා. භවංග පතනය සිද්ධ වෙනකොට ඊළඟට මනෝද්වාරික චිත්තයක් ඇති වෙනවා. අර ඇති වෙච්ච අනිත්‍ය හෝ දුක්ඛ හෝ අනාත්ම කියන ලක්ෂණත්‍රයෙන් එකක් අරගෙන මනෝද්වාරික චිත්තයට පස්සේ පරිකර්ම ජවනයක් ඊළඟට උපචාර ජවනයක් චිත්ත වීතියමයි. සෝතාපන්න මාර්ගයටපත් වෙන කෙනාගේ චිත්ත වීතිය. හරි? භවංගයෙන් පස්සේ මනෝද්වාරික චිත්තයක්, මනෝද්වාරික චිත්තයෙන් පස්සේ කියන්නේ පරිකර්ම ජවනයක්, පරිකර්ම ජවනයෙන් පස්සේ උපචාර ජවනයක්, උපචාර ජවනයෙන් පස්සේ උපදින තුන්වෙනි ජවනියට කියනවා අනුලෝම ඥානය කියලා. අනුලෝම ඥානයට ආව කියන්නේ පින්වත්නි, එතනින් එහාට යාපව පස්සට දෙන්නේ. අනුලෝම ඥානය කියලා කියන්නේ එතනට ආව කියන්නේ ආපහු ගියා තමයි. සංකාරුපෙක්ඛා ඥානයට ඇවිල්ලා පස්සට දෙන්න පුළුවන්. තේරුණාද ඔය පින්වත්තුලා? කියන්නේ එතනට ඇවිල්ලා ආයි පස්සට දෙන්න පුළුවන්ද බැරිද? ආයි පු탁ජනෙක් නිකම්ම නිකම් හිටියට වඩා නරක කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. හැබැයි අනුලෝම ඥානය දක්වා ආපු කෙනාට ඊළඟට උපදින්න පින්වත්නි ගෝත්‍ර භූ චිත්තය. හොඳට මතක තියාගන්න මේ සෝවාන් වෙන තැන කියන්නේ. ගෝත්‍ර භූ චිත්තය කියලා කියන්නේ පු탁ජන භූමියක් නෙමෙයි. ආර්ය භූමියක් නෙමෙයි. පු탁ජන භූමියක් ආර්ය භූමියත් යා කරන පාලමක් වගේ තැනක් තමයි ගෝත්‍ර භූ චිත්තය කියලා කියන්නේ. ගෝත්‍ර භූ චිත්තයට ආපු කෙනා ආයික්ෂරයක් පෘථග්ජනෙක් විදිහට මැරෙන්නෙම නැත. යම් තැනක අනුලෝම ඥානය ආවනම් දෙවන්නක් නැතුව ඊළඟට ගෝත්‍ර භූ චිත්තයෙන් සෝතාපන්න මග්ගසිත, සෝතාපන්න මග්ගසිතට අනුතරුවම සෝතාපන්න ඵලසිත වරක්කෝ දෙවරක් පහළ වෙනවා. ඊළඟට ආයිත් භවංග පතනයක් සිද්ධ වෙනවා. ඔතනින් අනතුරුව ප්‍රත්‍යවේක්ෂා චිත්ත වීතියක් යනවා. මම නිසකවම සෝවාන් ඵලයටපත් වුණා කියලා දැනගන්න. නිවන් දකින්න එකත් ලේසි. හැබැයි බැරිද? මට ඔන්න ඒ වචන දෙකයි ඕනේ. ලේසි නෑ හැබැයි ගැඹුරුයි හැබැයි පුළුවන්. සියුම් හැබැයි මේ කියපු ධර්ම දේශනාව ඇතුළේ මොකක් හරි ප්‍රැක්ටිකල් නැති කියන්නේ හඳුනන එක වෙන්න විදිහක් නේ කියලා තැනක් තියෙනවා. ආපොසරයක් කතා කරන්න ඕන වෙලාව නිසකවම මේ ගැටලුව විසඳලා මේ තමයි පින්වත්නි ඔබට නිවන් දකින්න තියෙන මාර්ගය. කෙටියෙන් කිව්වේ. පැය දෙකකින් කියන්න බෑ. කියන්න ගත්තොත් මාසයක් එක දිගට ඔය එකින් එක විස්තර කරන්න වෙනවා. ඒත් බැරි වෙයි. ඒ නිසා ඔන්න ඔය පාත් එක ඔළුවේ තියාගන්න අපිට ලොකු ගමනක් යන්න තියෙනවා. ඔයච්චර ඔන්න දැන් බලන්න මම මේ තරු පෙන්නුවේ ඉන්නේ කොහෙද කියලා පෙන්නන්නේ. යන්න තියෙන ගමන බලන්න අපි තාම මෙහෙ මොකද කරන්නේ? මොකද කරන්නේ? අපිට යන්න තියෙන දුර බලන්න මේ ගමන කොයිතරම් වීරකෙන් යන්න ඕනිද බලන්න කොයිතරම් උත්සාහයක් තිය අපි මොකද කරන්නේ? අපි මොකද කරන්නේ? ඒක මට කියන්න එපා. ඔබ ඔබෙන් අහන්න. අපි මොකද කරන්නේ? මනුස්ස ජීවිතය කියන මණික පෑගිලා තියෙන්නේ කාටද? මන් දන්නේ. ඔබට ඒක තේරුණා නම් ඒ ප්‍රමාණවත් මේ ධර්ම දේශනාව.